තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මී, පාඩම ආරම්භ කරන්නට පුළුවන්. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ඉස්සෙල්ලාම සිල් සමාදන් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, තතියම් පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම් පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම් පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සමාදන් වූ ශීලය ශීල විසුද්ධිය පිණිසද උතුම් නිවන් සුව පිණිසද හේතු වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය වූ සදා වන්දනීය වූ අපනායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි ඊය සතියේ මේ පාඩම පටන් ගත්තා. කායගත සති භාවනාව අපි කරමින් හිටියේ නේද? එතකොට කායගත සති භාවනාව අපි විස්තර කරද්දී අපි අර සප්තවිධ උග්ඝහ කෞශල්‍ය කරා නේද? මතකද? මතකයි නේද? සප්තවිධ උග්ඝහ කෞශල්‍ය කරා. ඒක මතකයි නේ? මම වචනේ නාපහු කියන්නම්. කියන්නේ සප්තවිධ උග්ඝහ කෞශල්‍ය කියන්නේ මේ කර්මස්ථානය මෙනෙහි කිරීම ආකාර 7කින් සිදු කරන්න ඕන. ඒ 7 තමයි වචනයෙන්, සිතින්, වර්ණ වශයෙන්, සංඛාන වශයෙන්, කියන්නේ සටහන් වශයෙන්, කොටස් සටහන් වශයෙන්, දිසා වශයෙන්, අවකාශ වශයෙන්, පරිච්ඡේද වශයෙන්. අපි මේ 7 විස්තර කරා නේද? මතකයිනේ? එතකොට එහෙමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතකොට දැන් අද අපි මේ මේ 7 විදියකට 7 ආකාරයකට මේ භාවනාව මෙනෙහි කරන කෙනා ඊට පස්සේ ආකාර 10කට සිතෙන් මනසිකාර කරන්න ඕන. අර කොටස් 7 වශයෙන් මෙනෙහි කරන අතරේ දස ආකාරයකට මෙනෙහි කරන්න ඕන. පැහැදිලි නේද? අර 7 ආකාරයකට මෙනෙහි මේ සටහන් අපි මේ භාවනාව කරන්න ඕන. මෙනෙහි කිරීම කරන්න ඕන. ඊට පස්සේ 10 ආකාරයකට
මෙනෙහි කිරීම කරන්න ඕන. ඒකට කියනවා දසවිධ මානසිකාර කෞශල්‍ය කියලා. දැන් අපි දෙකක් ඉගෙන ගත්තා. සප්තවිධ උග්ඝහ කෞශල්‍යය ඊළඟට දසවිධ මානසිකාර කෞශල්‍යය. මේකත් දසවිධයක් තියෙනවා. මේ පොතේ සඳහන් වෙනවා පැහැදිලිවම. පළවෙනි එක තමයි අනුපූර්ව වශයෙන්. අපි මේ ටික දා විස්තර කරේ නැහැ යම්තම් කිව්ව විතරයි. පළවෙනි කොටස අනුපූර්ව වශයෙන්. අනුපූර්ව කියන්නේ පිළිවෙලට මුල ඉඳන් මතකයි නේද? දෙතිස් කුණප කොටාසයක් තියෙන බව අපි එදා සාකච්ඡා කරා. ඒ කොටස් අනුපූර්ව වශයෙන් මානසිකාර කරන්න ඕන. අනුපූර්ව කියන්නේ පිළිවෙල වරද්දන්න නැතුව දන්න ඕනේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං ආදි වශයෙන් ඒ කොටස් 32 අර ඉස්ලපනේ වචනේ ඒ වචනයෙන් අපි ඒක අනුපූර්ව වශයෙන් පිළිවෙලට මෙනෙහි කරන්න ඕන. පැහැදිලි නේද? එතකොට එහෙම මෙනෙහි කරන කෙනා ඊට පස්සේ නාති ශීඝ්‍ර වශයෙන් කියලා තියෙනවා. නාති ශීඝ්‍ර කියන්නේ අති ශීඝ්‍ර විදියට මෙනෙහි කරන්න යන්නේ. ඒ කියන්නේ වචන ටික කියාගෙන යනවා නෙවෙයි. ඒ අර්ථය වැටහෙන පරිදි යම් කිසි ක්‍රමයකට ගොඩාක් ඉක්මනට නෙවෙයි. නැත්තම් ගොඩාක් කේශාලෝමානකදන්තා කිව්වම සාමාන්‍යයෙන් ආධුනිකයෙකුට එකපාරට ඔක වැටහෙන්නේ නැහැ. තමුන්ගේ හිතට වැටහෙන ආකාරයෙන් පිළිවෙලට කියන්න ඕන. ඒක තමයි මේ වැටෙන ආකාරයට ඉතාම ශීඝ්‍ර නැතුව සාමාන්‍ය වේගෙන් කියන්න ඕන. ඒකට තමයි ඒ කියන්නේ කමටහන වැටහෙන්නේ නැහැ. ගොඩාක් ඉක්මනට කිව්වොත්. ඒක නිසා තමයි අපි භාවනාව වාක් සමිනමින්නේ කරන්නේ. අපි ඉස්සෙල්ලා මේ භාවනාවට වාඩි වෙන්න හැටි ඒක කලින් අනුසති වල ඔබ හැමදෙනාම ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒකට කියන්නේ නාති ශීඝ්‍ර වශයෙන්. නාති ශීඝ්‍ර වශයෙන් කියන්නේ සුගාක් ශීඝ්‍රව මෙනෙහි කරන්නේ. තුන්වෙනි එක නාති සනික වශයෙන්. නාති සනික වශයෙන් කියන්නේ ඉතාමත් හැමින් වැඩි හැමින් මෙනෙහි කරන්නේ. වාක් හැමින් මෙනෙහි කරන්නේ නැහැ. එතකොට කාලය ගොඩක් ගත වෙනවා. ඒ අතරේ අපිට විවිධ අදහස් එන්න පුළුවන්. අපිට විතර්ක ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඒ ක්ෂණික මේ වැඩි හැමින් නාති සනික නොවන විදියට මෙනෙහි කරන්නේ නැහැ. නාති සනික කියන්නේ ඒකයි. ඉතාමත් වේගෙන් කියාගෙන මෙනෙහි කරගෙන යන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනි කරුණ තමයි වික්ෂේප දුරු කිරීම වශයෙන්. වික්ෂේප කියන්නේ අපේ සිතේ ඇතිවෙන බාහිර අරමුණු නිසා ඇතිවෙන සංසුන් බව නැති වෙන ආකාරය. එතකොට ඒ විදිහට අපි මෙනෙහි කරන්න ඕන. يعني කර්මස්ථානය මේ අයින් වෙලා අපේ සිතෙන් වෙන බාහිර අරමුණු එන එක බලක්වන විදිහට අපි සිත පාලනය කරගෙන සිත මෙනෙහි කරන්න ඕන. ඒකට කියනවා වික්ෂේප දුරු කිරීම වශයෙන් කියලා. මේ හතරවෙනි කාරණය. එතකොට දැන් අපි මේ අසුභය භාවනාවක් නේ කායගත සතිය කේසාලෝමානකදන්තා විදිහට. එතකොට ඒක අසුභ විශයෙන් බලන්නෙත් නෑ. මේ අවස්ථාවේදී සුභ වශයෙන් බලන්නෙත් නෑ. අපි හිත කලබල කරගන්නෙත් නෑ. බාහිර අරමුණු වලට යන්න දෙන්නෙත් නෑ. අන්න එහෙම මානසිකාර කරන්න ඕන. ඊළඟට තියෙනවා පස්වෙනි එක ප්‍රඥප්ති ඉක්මවීම වශයෙන් කියලා. ප්‍රඥප්ති කියන්නේ දැන් මේවා පිළිකුල්නේ. කේශාලෝමානකදන්තා ආදී මේ දෙස් කුල්ප කොටාසෙන් පිළිකුල්. හොඳට සියුම්ව ඒ අරනාති සනික නාති ශීඝ්‍ර වශයෙන් මෙනෙහි කරනකොට මේකේ පිළිකුල් ස්වභාවය වැටහෙනවා. එතකොට එහෙම ඒ කියන්නේ සාමාන්‍ය මේව පිළිකුල් බව මේ රඳවමින් පිළිකුල් කියන එක මේ සාමාන්‍ය පිළිකුල් නේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් එහෙම මෙනෙහි කරන්නේ නැහැ. දෙතිස් කුණප කොටස් හැටියට කෙස්ලොම් මේ කියන්නේ පිළිකුල් භවයේ රඳවනවා කෙස්ලොම් ආදී කියලා සාමාන්‍ය විවාහයෙන් මෙනෙහි කරන්නේ නැහැ. ඒකයි කියන්නේ තේරුණාද? දැන් කෙස්ලොම් කිව්වම අපිට පිළිකුල් බවක් දැනෙන්නේ නැහනේ. අපි මේවා තියාගෙන ඉන්න ඕනේ ශරීරේ. දැන් පිළිකුල් භවෙහිම රඳවමින් තමයි මේ ප්‍රඥප්ති ඉක්මවන්නේ නැහැ. ප්‍රඥප්ති කියන්නේ ඒවට තියෙන සම්මුති නාම. එතකොට
ඒව ඉක්මවන්නේ නැතිව මෙනෙහි කරන්න ඕන. මෙනෙහි සාමාන්‍ය ව්‍යවහාරයෙන් මෙනෙහි කරන්නේ නැහැ. පැහැදිලි නේද මම කියන දේ? සාමාන්‍ය ව්‍යවහාරයෙන් නෙවෙයි. පිළිකුල් භාවයෙන් රඳවමින් තමයි මෙනෙහි කරන්නේ. ප්‍රඥා පිටුමන්නේ කියන්නේ ඒකයි. එතකොට ඊළඟ 6 වෙනි කාරණය අනුපූර්ව මුංචන වශයෙන්. අනුපූර්ව මුංචන වශයෙන් කියන අපි ඉස්සෙල්ලා කිව්ව අනුපූර්ව වශයෙන් මෙනෙහි කරන්න කියලා මතකයි නේද? පළවෙනි කරුණ කිව්ව අනුපූර්ව වශයෙන් මෙනෙහි කරන්න. එතකොට අනුපූර්ව මුංචන කියන්නේ අපි දැන් මේ කොටස් මෙනෙහි කරන් යනකොට අපිට සමහර කොටසක් ඔළුවට මේ අපිට මනසට නොවැටෙන්න පුළුවන්. අපි සාමාන්‍ය අයනේ සමහරලාට මේ එකක් නොවැටෙන්න පුළුවන්. මොකද්ද මේ කොටස කියන එක. එහෙම අපි පොඩක් උත්සාහ කරනකොට ඒක වැටෙන්නේ නැත්තම් ඒක අත්හරිනවා. ඒක අත්හැරලා ඊළඟ කුණප කොටාසේ අපි මෙනෙහි කරන්න පටන් ගන්නවා. අනුපූර්ව මුංචන කියන්නේ ඒකයි. අනුපූර්ව භවයේ යනවා. නමුත් අපිට යම්කිසි කොටසක් වැටෙන්නේ නැහැ කියලා තේරෙනවා නම් ඒක අත්හරිනවා. නැත්තම් අපි එතන ඉන්නවනේ. එතනම ඉන්නවනේ. එතකොට අපේ භාවනාව ඉදිරියට යන්න බෑ. ඒක නිසා. ඊට පස්සේ අර්පණා වශයෙන් කියන්නේ එක් කොටසක් නිමා කරමින්ම භාවනා කරන. දැන් අපි කේසා කියලා ගත්තොත් කේසා මෙනෙහි කරනකොට මේක අර ඉස්සර අපි කියවන්නේ මේ හත් ආකාරයෙන් මේ ඒ විදිහෙන් තියෙන සිතින් වර්ණ වශයෙන් අර සංඨාන වශයෙන් දිසා වශයෙන් අවකාශ පීඩිතන් වශයෙන් අර ඒ වගේ මෙනෙහි කිරීම එක කොටසක් නිමා කරන්න ඕන. දැන් කේසා නම් කේසා කොටස දැන් මේ යන්නේ ඔක්කොම හිමයි පිළිවෙලට යන්නේ. මේ දසවිධ ආකාරයෙන් කොහොමද මේ දසවිධ ආකාරයට දාන්නේ කියන එක අපිට වැටහෙන්න ඕන. හත් ආකාර උද්ඝාත කෞශල්‍ය මේ දස ආකාරයෙන් මනස්කාර කරන එක අපිට මේ විදිහට කියනකොට අපිට වැටහෙන්න ඕන. මේක එක සැරයක් දෙසරයක් තුන් සැරයක් කියවනකොට මේක වැටහෙනවා. දැන් මම පැහැදිලි කරනවා ඒක ආපහු තමන් කියවනකොට ඒක පැහැදිලි වෙනවා. එක කොටසක් මේ ඉවර කරන්න ඉස්සෙල්ලා අනිත් එකට යන්නේ නැහැ. එහෙම එක කොටසක් නිමා කරමින්ම යන්න ඕන. දැන් අපි ඒකේ තේරුම මේකයි. දැන් අපි එක කොටසක් මෙනෙහි කරනකොට අපිට ඒක පිළිකුල් ස්වභාවය වැටහෙනවා නේද? පිළිකුල් ස්වභාවය වැටහෙනවා. අපි කේස් කියලා මේ ඔළුවේ තියෙන මේක කේස් ගැන නෙවෙයි අපි ඒතකොට හිතන්නේ මේකේ පිළිකුල් ස්වභාවය. පිහිටිතන් වශයෙන් පිටිතන් කොහොම මේක නිකන් මේක තියෙන්නේ ඔළුවේ තිබ්බට ලේ මේ සම ඇතුළට ගිහිල්ලා ඔළුවේ ඊළඟ ලේ සමහර තුවාලයක් තියෙනම් සරව තියෙන්න පුළුවන් එතන. ඒ වගේ එහෙම අපි හිතනකොට මේක පිළිකුල් සහගතයි. ඒකයි ඒ කියන්නේ. එතකොට ඒක එක කොටසක් ඒ විදිහට පිළිකුල් බව හිතට අරගෙන මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කළා ඒක ඉවර කළා තමයි ඊළඟකට යන්නේ. ඒතර නාති සීඝ්‍ර නාති සනික ඒ දෙක මේ පාලනය කරන්න ඕනේ. ගොඩාක් හැමින් ගියොත් අපිට කර්මස්ථානේ ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. ඊතා වේගෙන් ගියොත් කර්මස්ථානේ අපිට වැටෙන්නේ නැහැ. ඒකයි. මේ හැම කරුණක්ම හුඟක් වැදගත් භාවනා කරන භාවනානුයෝගියාට. ඊට පස්සේ තියෙනවා අධිචිත්ත සූත්‍ර වශයෙන් මේ 8 වෙනි එක. අධිචිත්ත සූත්‍ර වශයෙන් අපි දන්නවා ඊට ඉස්සර අපි ඉගෙනගෙන තියෙනවානේ කසින භාවනා එහෙම කරන හැටි. ඒ කරනකොට අපි භාවනා කරනකොට එනවා මේක සමාධි විදියට භාවනා කරනවා. සමාධි නිමිත්ත. වග්ගා නිමිත්ත කියන්නේ වීරිය. වීරිය වඩාගෙන අපි අලසකමක් එනවා නම් ඒ වගේ වීරිය ඇති කරගෙන සිටේ භාවනා කරනවා. ඊළඟ උපේක්ෂා නිමිත්ත. මෙහිම නිමිති තුනක් තියෙනවා. කලින් භාවනා මේ වලදී මේ කරුණ ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. එතකොට උපේක්ෂා නිමිත්ත කියන්නේ උපේක්ෂාව. සිතේ මේ තුන දිගටම සමාධියේ ඉන්නේ නැහැ. එතකොට සිත නිකන් අලස භාවයටපත් වෙනවා. සිත දිගටම සමාධියනකොට සිත අලස නෙවෙයි සමාවෙන්න නොසන්සුන් බවටපත් වෙනවා. දිගටම ඒක නොසන්සුන් බවටපත් වෙනවා. ඒක නැති කරන්න අපි දිගටම සමාධි නිමිත්තේ ඉන්නේ. සමාධි නිමිත්ත ගොඩාක් ඉන්නකොට අපි වීරිය උත්සාහ කරන්න ඕන. එතකොට වීරිය දිගටම ඉන්නවනම් අලස බවටපත් වෙනවා. ඒක වෙනස් කරන්න ඕන. මේ වීරියම දිගට ඉන්නකොට සිත අලස බවටපත් වෙනකොට ඒ වෙනස් කරන්න ඕන. ඊළඟ උපේක්ඛා නිමිත්ත කියන්නේ උපේක්ඛා නිමිත්ත දිගටම ඉන්නකොට අර
කෙලස් නැති කිරීම පිණිස හිත සමාධි බවටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ කොටස් තුන මාරු කරමින් තමයි භාවනාව මෙනෙහි කිරීම කරන්න ඕන. ඒකයි කිව්වේ අතිචිත්ත සූත්‍ර වශයෙන් කියලා. මේක සූත්‍ර කියන්නේ ක්‍රමයක්. සිත වැඩිපුරම එක තැන මහන්සි වෙන විදියට, එපා වෙන විදියට ඉන්නේ. අපිට දැනුණොත් දැන් විකටම සමාධිය නිමිති ඉන්නවා. ඒතර සිත කලබල වෙන්න පුළුවන්. ඔය සමාධිය නැති වෙනවා ඊට පස්සේ. ඒක නිසා තමයි මේව මාරු කරන්න ඕනේ. මේ කොටස් තුන සමාධි නිමිත්ත, පග්ඝහ නිමිත්ත කියන්නේ වීරිය. උපේක්ඛා නිමිත්ත, උපේක්ෂා භව. මේ තුන මාරු කරමින් තමයි භාවනා. එකම කරුණක ඉන්නේ නැහැ. දැන් උපේක්ෂා නිමිත්ත මේ දිගටම කරනකොට සිත මොකක් ප්‍රබාස්වර වෙනවා. එතකොට අර කරුණ දැන් සංසුන් බවටපත් වෙනවා. සමාධි නිමිත්තේ ඉන්නකොට, පග්ඝහ නිමිත්තේ ඉන්නකොට අලස බවටපත් වෙන්න පුළුවන් දිගටම. උපේක්ඛා නිමිත්තේ ඉන්නකොට ප්‍රබාස්වර බවෙන් අපිට අපි මුලා වෙන්න පුළුවන්. ඒකයි. එතකොට මෙහෙම නිමිත්ත මාරු කරමින් භාවනා කරනකොට සිත ඔන්න මෘදු වෙනවා. අර රළු ස්වභාවය නැති වෙනවා. කර්මණ්‍ය වෙනවා. ඔබ දන්නවා කර්මණ්‍ය කියන්නේ මොකක්ද කියලා. මේ භාවනාවට යෝග්‍ය භාවයටපත් වෙනවා. ප්‍රභාස්වර වෙන්නේ නැහැ. සිත ප්‍රභාස්වර වෙන්න ඕනේ. ඒක තමයි භාවනාවේ අවසාන පඩය. නමුත් අර ඒ ප්‍රභාස්වර වෙනකොට අවශ්‍ය නැති තැනදී අපි මුලා වෙනවා භාවනාවේ. එතකොට ඒක නිසා තමයි මේ නිමිත්ත මාරු කරන්නේ. මෙතන පොඩ්ඩක් පැහැදිලි නැතුව ඇති. පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මම මේ කිවසරක් ගැන සාකච්ඡා කරේ. පොතේ මේ සම්බන්ධව සඳහන් වෙනවා විසුද්ධි මාර්ගයේ. ඊළඟ සිතිභාව සූත්‍ර වශයෙන් කියනවා. සිතිභාව සූත්‍ර වශයෙන් කියන්නේ මේ සිත සිසිල් බවට පත් වෙන විදිහට අපි කටයුතු සකස ගන්න ඕන. මේක 6 ආකාරයක් තියෙනවා. 6 ආකාරයකින් සිත සිසිල් බවට පත් කර ගන්න ඕන. සිත නිවිච්ච බවට පත් කර ගන්න ඕන. සිතට නිග්‍රහ කරන්න ඕන නම් නිග්‍රහ කරන්න ඕන. ඔයා මේ සිත මොකද මේ මෙච්චර කොලස වෙන්නේ? ඒක මේක වැටෙන්නේ නැතුව ඉන්නේ. ඒ වගේ සිතට නිග්‍රහ කරන්න ඕන. ඊළඟට අපිට මොන හරි වාතය වෙන අරමුණු වෙන්න පුළුවන්, වෙන ආශාවක් නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවේ සිතට නිග්‍රහ කරන්න ඕන. පග්ඝහ කටයුතු කියලා ආයි තියෙනවා. නිග්‍රහ කටයුතු, පග්ඝහ කටයුතු. පග්ඝහ කටයුතු කියන්නේ වීරිය වඩන තැන් තියෙනවා. එතෙන්දී වීරිය දැන් තින විද්ද ගති එහෙම ආවොත් වීරිය වඩා ගන්න ඕන. පග්ඝහ කරන්න ඕන, කටයුතු කරන්න ඕන. ඊළඟ සතුටු කටයුතු කළ යුතු වෙලාවෙ සිත සතුටු කරන්න ඕන. උපේක්ඛා කළ යුතු වෙලාවෙදී උපේක්ඛා කරන්න ඕන. දැන් ඉස්සෙල්ලා කිව්වේ මේවයිම ඉන්න එපා කියලා. උපේක්ෂාවේ ඉන්න එපා, පග්ඝහේ ඉන්න එපා, නිමිත්ත සමාධි නිමිත්තේ ඉන්න එපා ගොඩාක් කියන එක කිව්වේ. දැන් මේ හරි මේක තේරෙනවා භාවනා කරනකොට දුම විදියකට සිත සංසුන් වෙන ආකාරයට තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු දේශනා කළේ තියෙන්නේ. දැන් මේ කරුණු අපි භාවනා කර්මස්ථානයකට ගුරුවරයෙක් ළඟට පැමිණෙනවානේ. ඒ ගුරුවරයා මේව උගන්වනවා. අර සප්තවිද උද්ඝාත කෞශල්‍ය, මේ දසවිද මනසිකාර කෞශල්‍ය ඒව උගන්වනවා. ඒව ඉගෙනගෙන තමයි භාවනාවට පටන් ගන්නෙ. ඉතින් මේ කරනකොට මේ විදිහට කරන්න ඕනේ. ඊට පස්සේ නිර්වාණේ ඇලීම, නිර්වාණේ ප්‍රණිතාදි මුක්තක වීම, නිර්වාණේ ඇලීම. නිර්වාණේ ඇලෙන්න මේ වෙලාවේ උත්සාහ කරන්න හොඳ නැහැ. නිර්වාණේ තව ගොඩක් ඈතයි. සිත සකස් වෙමින් ඇවිල්ලා තමයි අපි මගපලයන්ටපත් වෙන්නේ. ඒක ගොඩාක් ඈත යන්න ඕන ඒ කරුණට. මේ ආධුනිකයෙක් ගැන නෙමෙයි කියන්නේ. ආධුනිකයා කොහොමද මේ භාවනාව වඩන්න උත්සාහ කරන්නේ කියලා. ඊළඟ බොජ්ජංග කෝසල වශයෙන් 10 වෙනි කාරණය. මේ ඇත්තටම හොඳටම මතක තියාගන්න ඕනේ. මේ කරුණු 10 මේ මාතෘකාව වශයෙන් හොඳට මතක තියාගන්න ඕනේ. සත්‍යයේ උද්ඝා කෞශල්‍ය මාතෘකාව වශයෙන් හොඳට මතක තියාගන්න ඕනේ. ඒ මතක තියාගෙන ඒව විස්තර වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. බොජ්ජංග කෞශල්‍ය කියන්නේ බොජ්ජංග කෝසල, බොජ්ජංග දනෝනේ බෝධිඅංග මේ සප්ත බොජ්ජංග තියෙනවනේ. ඒ කරුණු ගැන මෙතන කියන්නේ. දැන් අලස සිතක් ඇති වුණොත් පස්සද්ධි සම්බොජ්ජංග වඩන්න ඕන. ඒ වගේ ඒ අවස්ථාවට සුසු බොජ්ජංග වැඩිමයි මෙත් කියන්නේ. තේරුණාද? ඒකයි කියන්නේ. මේ විදියට දැන් පැහැදිලි නේද මේ කරුණු 7යි 10යි. එතකොට
ඒ කරුණු ඉගෙන ගත්තට පස්සේ ගුරුවරයා ඉන්න තැන හෝ ගුරුවරයාගෙන් පිටත නිදහස් තැනකට හෝ ගිහිල්ලා තමයි භාවනාව පටන් ගන්න. එතකොට එම හොඳම ගුරුවරයාගෙන් මේව දැනගෙන හොඳින් සූදානම් වෙලා තමයි භාවනාව ආරම්භ කරන්නේ. මේ භාවනාව දැන් ඔන්න ආරම්භ කරනකොට දෙතිස් කුණක කොටස් පිළිවෙලින් පිට මෙනෙහි කරනකොට දෙතිස් කුණක කොටස් වලින් 20ක් පඨවි ගතිය තියෙන්නේ. 12ක් ආපෝ ගතිය තියෙන්නේ. පැහැදිලි නේද? මේක මම මතක නම් මේ වචන දෙතිස් කුණක මම ගාක් දෙනාට මම දන්නවා මතකයි. හොඳට දන්නවා මේ වචන. දැන් මේ එකක් පාස මෙනෙහි කරනකොට මේ හැම කොටසක්ම පිළිකුල්ව වැටෙනවා. දැන් කියමු පළවෙනි පහ ගත්ත කියමු කේසා ලෝමා නඛා දන්තා තචෝ. මේ තමයි උගන්වන්නේ පහ මේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් භාවනාවේ මානසිකාරයේ යෙදෙන්නේ කියලා කියන්නේ. එතකොට එකක් කේසා කියන එක අපිට පිළිකුල් බව අපි අර කරුණු පහක් ආශ්‍රයෙන්නේ භාවනා කරන්නේ. එතකොට එහෙම මේ කියන්නේ වර්ණය, సంతානය, දිශා, අවකාශ, පරිච්ඡේද කියලා මේව අපි එක තමයි භාවනාව පටන් ගන්න. කියන්නේ වර්ණය පිළිකුල්. සටහන පිළිකුල්. ඒ කියන්නේ කොණ්ඩ ගහක් ඉතින් අපිට එකක් ගාගෙන බැලුවත් අපිට පිළිකුල් මේක සටහන පිළිකුල් අපේ පිළිකුල් අපිට ඇහෙන්නේ නැතුව ගියා. අපිටත් ඇහෙන්නේ නෑ. මම බලන්න තෙරුවන් සරණයි. සම්බන්ධ කරගන්න. තෙරුවන් සරණ. ඇහෙන්නේ නැතුව ගියා තමයි මම පොඩ්ඩක් බලන්න මාත්මියව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙමයි.
ගානායක මහත්මිය සම්බන්ධ වෙමින් පවතිනවා මොහොතක් ඉවසන්න. ඊළඟ සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සානයි පොඩ්ඩ සමා වෙන්න මේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා ෆෝන් එකේ ඒකයි. අපි ආයෙත් පටන් ගනිමු. කොතනද මේ නවතුනේ තැන? අපි මේ කියන්නේ මම කතා කරාට ඔයාලට ඇහුන්නේ නෑනේ. බොජ්ජංග කෝසල වශයෙන් කෝසල වශයෙන් ඒක කිව්වනේ. බොජ්ජංග කෝසල වශයෙන් මේ මෙනෙහි කරන්න ඔව් අවශ්‍ය තැනට මෙනෙහි කරන්න කිව්වා. කිව්වා. ඔව් ඊළඟට මේ දැන් මේවා අපි ඉගෙන ගන්න ගුරුවරයාගෙන් මේ සප්තවිධ උද්ඝාත කෞශල්‍යයත් බොජ්ජංග කෝෂ් මේ දසවිධ මනසිකාර කෞශල්‍යයත් අපි ගුරුවරයාගෙන් තමයි ඉගෙන ගන්නෙ. ඊට පස්සේ ගුරුවරයාගෙන් ඉගෙනගෙන අපි සුදුසු තැනක අපි භාවනා වඩන්න ඕන. අර කියපු කරුණු 7 සහ 10 අනුසාරය අනුව තමයි භාවනාව වඩන්නේ. එතකොට මේ විදියට ඒතර මේ දෙතිස් කුණප කොටාස ගැන අපි මෙනෙහි කරන්න ඕන. දෙතිස් කුණප කොටාස හැම දෙනාම දන්නවා. හුඟක් දෙනා දන්නවා. දන්නේ නැතිනම් පාඩම් කරගන්න වෙනවා. මං හිතන්නේ නොදන්න කෙනෙක් ඉන්නවා කියලා. අපි දැන් එතෙක් දුරට අපි ඇවිල්ලානේ තියෙන්නේ. ඒක නිසා මේ නොදන්න කෙනෙක් නැහැ කියලා මට හිතෙනවා. එතකොට මේ භාවනාව වඩමින් යනකොට අපි දන්නවා මේ අසුබය ගැන මෙතන තියෙන්නේ. අසුබය මේ පිළිකුල් ස්වභාවය තමයි අපිට වැටහෙන්නේ. දැන් කේසා කියලා කිව්වම අපි කොටස් පහක් අනුව අපි හැම එකම වර්ණය, సంతානය කියන සටහන, දිශාව, අවකාශ, පරිච්ඡේද වශයෙන් අපි මේවා මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මේ කේසා කියන්නේ කෙස්, කොණ්ඩය, කොණ්ඩගස් කේසා මේක අපිට තේරෙනවා පිළිකුල් කියලා. අපි අර ඉස්සෙල්ලා අර මේ ඉස්සර කසින භාවනා වඩන අවස්ථාවේදී මේ වගේ මේ අපේ මේ අදහස් අපි අනුව භාවනා කරා. එතකොට මේ දැන් කෙස් පිළිකුල් කියලා අපිට වැටහෙනවා. ඒ වැටහෙනකොට ඊළඟට අපි ඊළඟ අංකයට යනවා. කේසා ලෝමා. එතකොට මේ ඒ ලෝම ගැනත් අපි අර විදියටම වර්ණ,
සටහන දිශාව අවකාශ පරිච්ඡේද මේ විදිහට අපි භාවනා කරනවා. කියන්නේ දැන් මේවා ලේ මස් ඇතුලෙන් ඉඳන් එන දේවල් අපි නඛා කතා කරා මේ ඇහුන්නේ ඔබට. එතකොට නියපොතු සම්බන්ධව අපි දන්නවා මේ පිරිසිදු අපි තියාගෙන ඉන්නේ. නමුත් අපි දන්නවා මේක අභ්‍යන්තර වශයෙන් බැලුවම අපිරිසිදු. අපිරිසිදු ඒ කියන්නේ මේ ලේ මාස් හැම ඕවා අතරේ තමයි තියෙන්නේ. එතකොට මෙහෙම අපි භාවනා කරනකොට අපි ඉස්සෙල්ල කොනේ නාති ශීඝ්‍ර වශයෙන් නාති ක්ෂණික වශයෙන් කියන්නේ වේගෙන් භාවනා කරගෙන යන්නෙත් නැහැ. ඉතාමත් හැමින් භාවනා කරගෙන යන්නෙත් නැහැ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේකේ පිළිකුල් ස්වභාවය. අපි කෙස් කියලා මේ අපි ඔළුවේ තියෙන ඒ කෙස් සම්බන්ධව නෙවෙයි අපිට වැටහෙන්නේ. මේ තියෙන පිළිකුල් ස්වභාවය. දැන් ලෝමත් එහෙමයි නඛා නියපොතුත් එහෙමයි. ඒකේ පිළිකුල් ස්වභාවය තමයි අපි වටහා ගන්න වැටහෙන්නේ අපිට මේ විදිහට භාවනා කරනකොට. එතකොට දැන් කෙස් ලොම් නිය මේ හැම එකක්ම පිළිකුල්. එහෙම දනකොට අපිට මේ පහම කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන පහම පිළිකුල් විදිහට අපිට වැටහෙනවා. පහ පහනේ භාවනා කරන්න කියන්නේ පහක් වශයෙන් අරගෙන මම ගිය සතියේ මේ ගැන මම හිතන්නේ කිව්ව බව මතකයි. එතකොට පහ ඒ පහ ඊට පස්සේ ඒක අනුලෝම වශයෙන් පටිලෝම වශයෙන් කේසා ලෝමා නඛා දන්තා තචෝ ඊට පස්සේ තචෝ ඉඳලා කේසා දක්වා පටිලෝම වශයෙන් එහෙම යන්නේ. ඒ පහක් සම්පූර්ණ වුණාට පස්සේ ඊළඟ පහ කේසන කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි මිංජා වක්කම් ඒ පහ ගන්නවා. එහෙම ඒකත් එකක් පාසාම පිළිකුල් ස්වභාවය වැටෙන තේ අපි මනසකාර කරනවා. එතකොට එහෙම මනසකාර කරනකොට මේක වැටහෙනවා එකක් පාසා පිළිකුල් බව. ඒතකොට එකක් පාසා පිළිකුල් කියලා වැටෙනකොට අපිට මේ පංචකයම පිළිකුල් කියලා වැටෙනවා. පහෙන් පහ තමයි භාවනා වඩන්නේ. දැන් මේ භාවනා වැඩිමේදී ඔබට මතක් වෙන්න ඕන ඊට පස්සේ ඉස්සර ගිය වසරේ පාඩම් වලදී මේ සේරම දැන් අපි මොන වගේ තැන්ද භාවනා කරන්නට පාවිච්චි කරන්නේ? නුසුදුසු තැන් තියෙන සුදුසු විහාර නේද? ඒවා අනුව මේ සේරම ඒවත් මෙතෙන්ට එනවා. ඈඳලා එනවා. ඒ අනුව තමයි භාවනා කරන්නේ. එතකොට විශේෂණ මතක තියාගන්න ඕනේ සප්තවිධ සත් ආකාර උද්ඝා කෞශල්‍ය සහ අර දසවිධ මනස්කාර කෞශල්‍ය හොඳට මතක තියාගන්න ඕන. ගුරුවරයා දැන් භාවනාව උගන්වන ගුරුවරයා මේව හොඳට කියලා දෙනවා. අපි භාවනාවට යනකොට දැන් මේ භාවනාව කරන්නේ කොහොමද කියලා තමයි මේ පොතේ මේ අවස්ථාවේ සඳහන් වෙන්නේ. ඒතර මේ හැම කොටසක්ම පිළිකුල් කියලා වැටහෙනවා. දැන් අපි මේ කොටස් ආධ්‍යාත්මිකව තියෙන තැන් මෙනෙහි කරන විට අපිට කොහොම පිළිකුල් කියන එක තමයි වැටහෙන්නේ. දැන් මේ පිළිකුල් භාවනාව හරි වැදගත්. හුඟක් දෙනා පිළිකුල් භාවනාව කරන්නේ නැහැ. මේක හරි වැදගත්. මේක ටික දවසක් මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ හරි භාවනා කරන අවස්ථාවක මේ මානසිකාරය කරනව නම් අපිට මේක මේ දැනෙනවා හොඳට මෙහි තියෙන වැදගත්කම. ඒ කියන්නේ මේ නීවරණ ධර්ම ප්‍රහාණය වෙනවා වගේම අර අපි තියෙන මේ ශරීරයේ කොටස් දැන් බලනකොට ශරීරයක් එකක් කියලා එකක් නැහැනේ. 33 කොටසක් තියෙන්නේ. මෙහි තියෙන පිළිකුල් ස්වභාවය වැටහෙනවා. වැටහෙනකොට අපි මේ සඳහා තියෙන ලොකු ඇල්ම නැති කරගන්න නැහැ. ඒක තියෙනවා අපේ ශරීරයේ තියෙන ඒ කොටස් අපිට පේන තැන් තියෙන නොපෙනෙන වාක්‍යව තියෙන නොපෙනෙන දේවල් මේ අභ්‍යන්තරයේ අනිත් කොටස් දෙස යනකොට අපිට නොපෙනෙන දේවල් නමුත් අපිට මානසිකාර කරන්න පුළුවන් මේ කොතනද තියෙන්නේ. අපි මානසිකාර කරන්නේ එහෙමනේ දිසා සංඨාන අවකාශ පරිච්ඡේද වශයෙන්නේ. දිසා කොහෙද තියෙන්නේ කියන එක අපි දන්නවා. ඉතින් ඒ වගේ මේ අපිට වැටහෙනවා යම් කිසි වැටහීමක් මේ කොහෙද තියෙන්නේ මොන පාටක්ද තියෙන්නේ කොතනද මොන ප්‍රයෝජනයක් අපිට තියෙන්නේ ඒ වගේ වැටහෙනවා. ඉතින් මේ එහෙම වැටෙනකොට මෙයාට අර ආශාව නැති වෙනවා. දැන් දන්නවනේ හුඟක් දෙනා මේ ශරීරයට කොච්චර ආශා කරනවද?
සමහරු වෙන වැඩ නැතිව දැන් මේ අපි ධර්මයේ ඉගෙන ඉන්න අය නෙවෙයි ධර්ම ඉගෙන ගන්න අය නෙවෙයි හුඟක් දෙනා පුදුම ආශාවකින් මේ පරිහරණය කරන්නේ මේ කොටස් අභ්‍යන්තර කොටස් ගැන කිසිම හැඟීමකුත් නැහැ. නමුත් පිටතින් පෙනෙන කොටස් සම්බන්ධව ඉතාමත් ආශාවෙන් පාවිච්චි කරන මේ හිතන බව අපි දන්නවා. දැන් ඒ තියෙන ආශාව නැති වෙනවා. මේ මෙහෙම කායගත සතිය වඩන කෙනාට ඒ අර තියෙන ලොකු ආශාව නැති වෙනවා. ආශාව නැති වෙනවා කියලා මේක නැති වෙන විදිහට විනාශ වෙන විදිහට අපි කටයුතු කරන්නේ නැහැ. නමුත් අර මේක තේරුම් ගන්න ඕනේ. අර බැඩියෙන්ම මේ වෙන වැඩක් අතහැරලා මේවා ආශාවෙන් පරිහරණය කිරීමේ ගතිය නැති වෙනවා. පිරිසිදුව නිරෝගීව හැමතැනම අපි තියාගන්න ඕනේ. නමුත් අර වගේ අර තද ආශාව, තද බල ආශාව ඒක කෙලස්නේ. ඒව නැති වෙනවා. ඊළඟට මේ ආත්මයක් කියලා හිතනවා කට්ටිය මේ මම මගේ කියලා එක එහෙම හිතනවනේ අපි සක්කාය දිට්ඨිය නැති කරනකන් සෝවාන් බවට පත් වෙනකන් මෙහෙම සිතුවිලි තියෙන පුතග්ජනයට. එතකොට මේ තියෙන ආත්මයක් සම්බන්ධව තියෙන ආශාව නැති වෙනවා, දුරු වෙනවා. දැන් අපිට ඉවසන්න පුළුවන්, සීත උෂ්ණ ඉවසන්න පුළුවන්. දැන් හොඳට දන්නවා සමහරව මේ රස්නේ වෙලාවට අනේ රස්නේ ඉන්න බෑ කිය හුඟක් දඟලන අය ඉන්නවා, පේනවා. සීතල ඉවසන්න බෑ කියලා හුඟක් පීඩාවටපත් වෙමින් ඒ ගැනම හිතමින් වෙන වැඩක් කරන්නේ නැතුව වෙන වැඩකට යෙදෙන්න බැරුව ඉගෙනීමක් ධර්මයේ හැසිරීමක් කරන්න බැරුව හුඟක් අය ඉන්නවා. නමුත් මෙන්න මේ භාවනා වඩන අයට මේ සීත උෂ්ණ ඉවසන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ භාවනාවේ ආනිශංස විදියට මේක සඳහන් වෙන්නේ. ඊළඟට මේ ධාන වැඩෙනවා. ධාන වැඩෙනවා. ප්‍රථම ධානයේ පළමුව වැඩිලා ඊළඟට ධාන චතුර්ථ ධානයේ දක්වාම ධාන වැඩෙන්න පුළුවන් මේ කායගත සතිය අනුව. ඊට පස්සේ ඕනනම් ෂඩ අභිඥා ලබන්නටද පුළුවන්. මෙහෙම ක්‍රමයෙන් නිවන් අවබෝධය කරා මේ සිත වැඩෙනවා. දැන් ඒකම ආධ්‍යාත්මික දැන් අපේ ශරීරය ගැනනේ මේ ශරීරයේ තියෙන කොටස් ගැනනේ මෙහෙම අපි මෙනෙහි කරේ. මේ මෙනෙහි කරාම අපිට අපේ ශරීරයේ පිළිකුල් දේවල් අපිට දැනෙනවා. අපිට දැනෙනවා මේව ආශා කරගෙන උගාක ආශාව ඇති කරගෙන ඉන්න ඕන තැන් නෙවි කියන එක අපිට දැනෙනවා. ඉතින් අපේ ශරීරයේ ඒ පිළිකුල දැනුණාට පස්සේ අපිට බාහිර ඒවත් අපිට දැනෙන්නේ මේ විදිහටම තමයි. දතිස් කුණප කොටස් විදිහට තමයි දැනෙන්නේ. එතකොට ඒ විදිහට දැන් අපි බාහිර ශරීරය කියන්නේ වෙන මිනිස්සුયો සත්වයෝ අපිට ඒක දැනෙන්නේ කොහොමද? මේ දතිස් කුණප කොටාසයක් විදිහට තමයි දැනෙන්නේ. ඒ සත්වයක් මිනිස්සෙක් විදිහට නෙවෙයි. මේ භාවනාව උගත් දිනුනාට පස්සේ මේ තත්ත්වයෙන් වෙන්නේ. ඊළඟ කොටාස මේ රාශි වශයෙන් දැනෙන්නේ. අපි දැන් අර පංචක වශයෙන් බැලුවා. ඒ වගේ වශයෙන් දැනෙන්නේ. ඉතින් මේ නැවත නැවත මේ සම්බන්ධව පිළිකුල මෙනෙහි කරත්ම අනාර්පණා උපදිනවා. ඒ අවසාන අපේ සිතේ ශක්තිය ඇති වෙනවා. ඔය කේසාදී කොටස් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර වර්ණය, සංඨාන, දිසා, අවකාශ, පරිච්ඡේද වශයෙන් වැටෙනකොට අර සප්තවිද උද්ඝා කෞශල්‍ය, දසවිද මනසිකාර කෞශල්‍ය මේවත් එකම මේ හැම කොටසක්ම වර්ණය, සටහන, දිශාව, අවකාශ, ඒ කියන්නේ මොන තැන් වලද පිහිටන්නේ, මොන අවකාශයකද, පරිච්ඡේද රාශිය වශයෙන් වැටෙනවා. මේ වැටීම තමයි උග්ඝා නිමිත්ත. උග්ඝා නිමිත්ත අපි භාවනාවේදී ඉගෙන ගන්නනේ පළමු වසරේදී කසන භාවනාවේදී උග්ඝා නිමිත්ත. ඔන්න උග්ඝා නිමිත්ත වැටෙනවා. උග්ඝා නිමිත්ත තමයි උඩ තේරෙන්නේ. එතකොට ඒක සම්පූර්ණ එක කොටසක් වශයෙන් නෙවෙයි සර්ව ප්‍රකාරින්ම හැම කොටසක්ම පිළිගුල් කියලා අපිට වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි පටිභාග නිමිත්ත. හැම කොටසක්ම දැන් අපි කොටස් අපි 32න් ඔය 5ක් 10ක් එහෙම මෙනෙහි කරගෙන ඒ පිළිකුල් බව වැටෙනකොට අපිට තේරෙනවා දැන් අනිත් ඒවා ලේසියට වැටෙනවා. මේ ඔක්කොම පිළිකුල තමයි කියලා අපිට වැටහෙනවා. එතකොට මේම වැටහෙනකොට තමයි අර දැන් කෙස් කියලා ගත්තොත් කෙස් වලට ප්‍රථම ධානය ලැබෙනවා. අර්පණා උපදින ප්‍රථම ධාන වශයෙන්. මේ විදිහට කොටස් 32ම
32ම අපි මානසිකාරයට යොමු කරන්න ඕන. එහෙම යොමු කරනකොට දැන් පොතේ සඳහන් වෙනවා ප්‍රථම ධ්‍යාන 32ක් උපදිනවා කියලා. ඒ කියන්නේ අර්පණා 32ක් උපදිනවා. එහෙම කොටස් 30කම සම්පූර්ණයෙන්ම මෙනෙහි කරලා ඉවරනකොට අර්පණා 32ක් උපදිනවා. ප්‍රථම ධ්‍යාන 32ක් කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන, තත්ත්‍ය, චතුර්ථ මේ විදිහට ධ්‍යාන ලැබලා මේ භාවනානුයෝගියා අවශ්‍ය නම් ෂඩ්ඩ විඥාන ලබාගෙන නිවන් අවබෝධය කරා යනවා. ඉතින් මේක හුඟක් විශේෂ භාවනාවක්. ඇත්තටම මේ හුඟක් විශේෂයි. හුඟක් දෙනා මේ භාවනාව වඩන්නේ නැහැ මම හිතන්නේ. අපි බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය හුඟක් දෙනා වඩනවා. මෛත්‍රී භාවනාව කරනවා. ආනාපාන සතිය වඩනවා. මේ හැම භාවනාවක්ම එකක් පාසා වැදගත්. මේ දැන් මේ කායගත සතිය තියෙන වැදගත්කම අපේ ශරීරයට පිළිබඳ මේ සිරුර මේ දෙතිස් කුණප කොටසකින් සැදුණු මේ සිරුර සම්බන්ධව අපේ තියෙන ආශාව තුනී වෙනවා. ආශාව තුනී වෙනවා කියන්නේ මේ අපිට මේව ඕන නැහැ කියලා හිතනව නෙවෙයි. මේවා වෙනුවෙන් තියෙන දැඩි ඇල්ම අපිට නැති වෙනවා. ඒ දැඩි ඇල්ම නැති වෙනකොට අපිට ඒ කාලයේදී වෙන අපිට කුසල දහමකේ දෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ පිළිකුල මෙනෙහි කිරීමෙන් අපිට සිදුවන දිනපතාම පොඩි වෙලාවක් හරි මේ කායගත සති යොදන භාවනානුයෝගියා ඇත්තරම සසර දුක් කෙලවර කිරීමට අවස්ථාව ලබා ගන්නවා. ඉතින් ඒක නිසා මේක හරි වැදගත්. දැන් මේ විසුද්ධි මාර්ගයේ පැහැදිලි නේද කියපු ටික? පැහැදිලිද? එහෙමයි හොඳින් පැහැදිලි වුණා. බොහොම පිං. තෙරුවන් සරණයි. දැන් මම කියන්නේ දැන් කායගත සතිය දැන් මෙහෙම දැන් මේක විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. දැන් ගිය සමානතර මම පාඩයක් කිව්වා එක තියෙන තැන ඇහුවා නේද? මේක පොතේ නෑ කියන එක විසුද්ධි මාර්ගයේ නෑ නූතක තියෙන අංගුත්තර නිකාය මම ඒක පසු සඳහන් කරන්නම්. දැන් විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා මේ කායගත සතිය විස්තර කරන්න. කියන්නේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පොතේ මුලින්ම විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා මේ කායගත සතිය ගැන නේද? ඒක ධම්මෝ භික්ඛවේ. ඒක පොතේ තියෙනවා. ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති. මේ ධර්මය එකම ධර්මය මේකම වූ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලාට භාවිතා කරනකොට වැඩියෙන් බහුලීකතව බහුල වශයෙන් භාවනා කරන කෙනා මහත් සංවේගාය කියන්නේ සංවේගයටපත් වෙනවා. එයාගේ සිත ඊටමත් සංවේග බවටපත් වෙනවා. මහතෝ අට්ඨාය සංවත්තති. එයාට මහත් උත්තය පිණිස අර්ථය පිණිස පවතිනවා. ඊළඟට තියෙනවා මහතෝ යෝගක්ඛේමාය සංවත්තති. ඒ කියන්නේ යෝගක්ඛේම කියන්නේ දැන් යෝග කාම ආදී යෝග වලින් වෙන්වීම පිණිස පිහිටනවා. මහතෝ සති සම්පජඤ්ඤාය සංවත්තති. තාමත් සිහි කල්පනාව සිහි නුවණ සති සම්පජඤ්ඤය පිණිස පිහිටනවා. ඥාන දර්ශන පටිලාභාය සංවත්තති. ඒ කියන්නේ ඥාන දර්ශන කියන හැම විශේෂම මාර්ගඵල සෝවාන් ආදී මාර්ගඵලනේ ඥාන ඒ ඥානය ඒ දර්ශනයන් ලැබීම පිණිස පිහිටනවා. ඊට පස්සේ ඛතමෝ ඒක ධම්මෝ කුමක්ද මේ ඒක ධර්මය? කායගත සති. ඒක කායගත සති කියලා මේක සඳහන් වෙනවා මේ විසුද්ධි මාර්ගයේම බුද්ධඝෝෂ හාමුදුරුවෝ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. මේකත් අංගුත්තර නිකායේ සඳහන් වෙන පාඩයක්. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ පොතට මේ පාඩය තුල් කරලා තියෙනවා. මේකේ අදහස දැන් මම කියවනේ මේ එකම කායගත සතිය වැඩිම සංවේගය පිණිසද මේක මතක තියාගන්න එක හොඳයි. අපිට කායගත සතිය ගැන විස්තරයක් එහෙම ලියන්න ආවොත් හරි වැදගත්. සමහරවිට කියනවා මේ විසුද්ධි මාර්ගයේ සඳහන් වන පරිදි පැහැදිලි කරන්න කියලා. එතකොට මේ කරුණ හුඟක් වැදගත් වෙනවා.
එතකොට මේ එකම කායගත සතිය වැඩිම සංවේගය පිණිස මහත් වූ පිණිස කාම යෝගාදීන් වෙන්වීම පිණිස උසස් වූ සිහිය හා මනා නුවණ ලබා ගැනීම පිණිස සෝවාන් ආදී මාර්ගඥාන පිණිස දැන් මේ අත්භාවයේදී මේ ආත්ම භාවයේදීම අපට ලැබෙන සුඛ විහරණයක් තියෙනවා මේ භාවනාවලින් නේද අපිට පුදුම සනසිල්ලක් දැනෙනවා ඒව ලැබෙනවා විද්‍යා විමුක්ති ඵල ප්‍රතිවේදයේ පිණිස ඒ කියන්නේ මේ විද්‍යා විමුක්ති ඵල කියන්නේ නිවන් සුව මාර්ගඵල සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා කියන එක තමයි මේ පාඩයෙන් කියන්නේ මේ භාවනාව ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි කිසිම අන්‍ය ශාසනයකත් නැහැ අනේක අපිට මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නමක් පමණයි මේ කායගත සතිය දේශනා කරන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි කුණප සමූහයෙන් පිරී ඇති නිසා පිළිකුල් උපදවන සුළු දෙයින් පිරී ඇති නිසා අනිත්‍ය නිසා දුක්ඛ නිසා අනාත්ම නිසා මේ රූපයට කාය කියලා කියන්නේ මේ පොඩි මතක් කිරීමක් ආපහු කරේ දැන් ඔය විදියට සිතන මේ කය තමයි අපි අර දෙතිස් කුණප කොටස් වශයෙන් මේ මෙනෙහි කරේ දැන් පැහැදිලි නේද මේ කායගත සතිය ගැන මට ලස්සනට කියා දෙනවා ඉතින් තෙරුවන් සරණයි දැන් මම ගිය සතියේ දහම් ධර්ම කොටසක් මේ මම කිව්වා පොතේ නෑ කියලා එක මහත්මයක් සඳහන් කරා පොතේ නෑ කියලා. ඇත්තටම මේක මේ සඳහන් වන්නේ මම ධර්ම දේශනාවකින් ගත්තේ මේක කායික මේ මරණානුස්සතිය ගැන සාකච්ඡා කරද්දී අනේ පුතේ මගේ හවුස් කෝට් එක දාන්න ඕනේ මම හොදන්නේ. ඒක දැන් කියන්න ලියා ගන්න වද මම කියන්න එක මහත්මයක් සඳහන් කළා ඒක පොතේ නැහැ කියන එක පොතේ නම් නැහැ තමයි බුද්ධ මේක මේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන්නේ නැහැ නමුත් විසුද්ධි මේ මරණ සතිය සම්බන්ධව සඳහන් වෙන තැනක් මේකත් අංගුත්තර නිකායේ සඳහන් වෙන තැනක් හොඳයි මැඩම් කියන්නන්නේ ඒක තියෙන්නේ ඒක ධම්මෝ භික්ඛවේ අර විදියටමයි තියෙන්නේ ඒක ධම්මෝ භික්ඛවේ භාවිතා බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය ඒකාන්ත වශයෙන් කලකිරීම පිණිස ඒකාන්ත නිබ්බිදාය ලිව්වද ඒක ධම්මෝ භික්ඛවේ භාවිතා බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය පැහැදිලිද විරාගාය නිරෝධාය උපසමාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මරණානුස්මති සම්බන්ධව ආයත් කියන්නද මම උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය උපසමාය ඉස්සර නිරෝධාය තියෙන්නේ නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉතින් මෙහෙම පවතිනවා කියලා මේක තේරුම මම කියන්න මේ එකම ධර්මය මෙනෙහි කිරීම වශයෙන් භාවිතා කරනකොට නැවත නැවතත් මෙනෙහි කිරීම ඒකාන්තයෙන්ම ඒකාන්ත කියලා කියන්නේ ඒක ඒකාන්තයෙන්ම ජීවිතය පිළිබඳ කලකිරීම පිණිස නිබ්බිදාය
විරාගාය කියන්නේ නොඇලීම පිණිස. නිරෝධාය කියන්නේ ආශාව නැති කිරීම පිණිස. නිරෝධාය. උපසමාය නිවන් සුව පිණිස. අභිඥාය සිව්සස් දහම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස. නිවන් සුව පිණිස පවතිනවා කියන එක තමයි කියන්නේ. මේ බුදුරජාන් වහන්සේගේ දේශනාවේ අදහස ඒකයි. පැහැදිලිනේ? එච්චරයි නේද? ඒ ගියසරේ පාඩමෙන් ගිය සුමානේ පාඩමෙන් මැඩම් ගිය සුමානේ පාඩමේ අර විද්‍යාති ස්කූලේ මතක තියාගන්න එක තච්ච පංචක ඊළඟට විතරයි කිව්වේ. ඔය තච්ච පංචකේ තමයි මම මුලදී කිව්වේ වගේ දැන් භාවනාවේදී උගන්වන්නේ පහ කරන්න කියලා. එක දිගටම 32 කරන් යන්න බෑ. ඒ පහ නම් කිරීමක් තියෙනවා. ඒ පහ නම් කිරීමක් තියෙනවද? ඔය පහෙන් පහ. පහෙන් පහ කියන්නේ දැන් කේසා ලෝමා නකා දන්තා තචෝ. ඊට පස්සේ එන්නේ සංහාරු අට්ටි අට්ටි මිංජා වක්කං. ඊළඟට තියෙන හදයන් යකනං කිලෝමකං පියකම් පප්පාසං. එම පහෙන් පහ. ඒ කියන්නේ භාවනා අර මෙනෙහි කිරීමේ පහසුවට එහෙම තියෙන්නේ. අපි ඒ 32 පහෙන් පහ බෙදා ගන්න ඕන. භාවනා කරන ක්‍රමයේ උගන්වන තැනත් විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා ඒ බව. තිරුවන් සරණයි මැඩම්. මේ දැන් මම වඩනකොට මම 32 දිගටම වඩනවා. ඒක ඒකට මේ ප්‍රතිඵල දැන්දේම කළාට එහෙම එතකොට නෑ කමක් නෑ. දැන් පහ වඩන්නේ අපිට මේ අපි බැරි කම නිසා 32ම පහ කරාට පස්සේ 32ම කරන්න පුළුවන්. ඒ ශක්තිය එනවා. උගක් හොඳයි. දැන් භාවනාව වඩනවා නම් තේරෙනවා මේක. දැන් මේ විෂය තේරෙනවා හොඳටම එතකොට. ඒ කියන්නේ මේකෙන් ලැබෙන මේ ප්‍රතිඵල ඇත්තටම එක දිගටම සුමාන දෙකක්ම කරන්න පුදුම වැටහීමක් තමුන්ට දැනෙනවා. එහෙමයි. මම උනත් ඇත්තම කියන්නේ මුලදී අසුභා භාවනාවට එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. මම දන්නේ අපේ කෙලෙස් නිසා හැම වෙන්නේ නේ. ඉතින් නමුත් මේක මම ඉගෙන ගත්තට පස්සේ කරනකොට දැනෙනවා මේක හරි දැනීමක් අපට ලැබෙනවා. එහෙමයි. මේක අසුභ ස්වභාවය, පිළිකුල් ස්වභාවය හොඳට දැනෙනවා. පැහැදිලි නේද? දැන් මේකේ තේරුමක් තියාගත්තා නේ? තේරුම පැහැදිලි. මේ හරි මේ පාලි වල ස්වභාවය පැහැදිලි. මේ අපේ සිංහලට හුඟක් සම්බන්ධයි, සමීපයි. නේද? දැන් හරිනේ තේරෙනවනේ? පැහැදිලි නේද? පැහැදිලි මැඩම්. එතකොට දැන් මරණානුස්සතිය ගිසුමානේ එකක් කිව්වේ මහත්මයක් මගෙන් ඇහුවා නිසා මේ කොහෙද තියෙන්නේ කියලා ඒකයි. එතන ඒක විසුද්ධි මාර්ගයේ සඳහන් නොවුනත් අපිට අපේ මේ හුඟක් ප්‍රයෝජනවත් වෙනවා අපිට යම්කිසි කරුණක් පැහැදිලි කරන අවස්ථාවකදී. ඒතර කායගත සතියේට තියෙන කොටස නම් විසුද්ධි මාර්ගයේම තියෙනවා. ඒ වගේමයි මේ ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති මහතෝ අත්තාය සංවත්තති. මේව තේරෙන්න ඕන. අත්තාය කියන අපිට අර්ථ හිත වැඩ පිණිස පවතිනවා. ඒ හිත වැඩ අපේ කෙලස් දුරු කරන්න. මේ අසුභය අපිට හොඳට වැඩෙන්න. ඒකයි. මහතෝ යෝගක්ඛේමාය සංවත්තති මහතෝ සති සම්පජඤ්ඤාය. සිහිය නුවණ. සති කියන්නේ සිහිය, සම්පජඤ්ඤ කියන්නේ නුවණ සඳහා පවතිනවා. ඥාන දර්ශන පටිලාභායම කියනකොටම තේරෙනවා මොකද්ද ඥාන දර්ශන පටිලාභාය කියන්නේ. ditta ධම්ම සුඛ විහාරාය. මේ ජීවිතයේදීම සුවයෙන් ඉන්න පුළුවන් වෙන විදියට. ඊළඟට අපේ අවසාන ඵලයේ විද්‍යා විමුක්ති ඵල සච්චි කිරියාය. මාර්ගඵල විද්‍යාව ප්‍රඥාව මාර්ගඵල අවබෝධය පිණිස පවතිනවා. කතමෝ ඒක ධම්මෝ කායගත සති. මේ කුමක්ද මේකම ධර්මය කායගත සතිය. ඒ එකක් පාසා මේ භාවනා අපට නිවන් අවබෝධයේ පිණිස ඉතාමත් වැදගත් වෙනවා. ඒකම මේ ජීවිතය ගත කරනකොට අපට ඇති වෙන
යම් ගැටලු ප්‍රශ්න निराකරණය වෙනවා මෙහෙම අපි භාවනාව පුරුදු වෙන එකයි කියන්නේ. දැන් මේ අපි මේ භාවනා අපිට තියෙනවා මෙතන 4ක් මේ මරණානුස්සතිය, කායගත සතිය, ආනාපාන සති නේද? ඔය විදිහට තියෙනවා. දැන් ඊළඟට තියෙන ආනාපාන සතිය. වාදනාට හුරුපුරුදු ආනාපාන සතිය. නේද? දැන් මේ පාඩම පැහැදිලි නේද? සටහනක් තරම් දෙන්න දෙයක් මෙතන නැහැ. පොතේ කොහොම සඳහන් වෙනවා. කියන එක තේරුම් ගත්තම පොත ආයි බලනකොට මේව වැටහෙනවා හොඳට. නේද? බොහොම පින් තෙරුවන් සරණයි හොඳට තේරුණා. තෙරුවන් සරණයි. දැන් ඊළඟට ආනාපාන සතියට යන්නද? හොඳයි මැඩම් මේක තමයි. ඊළඟට තියෙන ආනාපාන සතිය. ආනාපාන සතිය ගැන දන්නවනේ. උගක් දන්නවා ආනාපාන සතිය ගැන. නමුත් අපි මේක විෂය විදියට හොඳට ඉගෙන ගන්න ඕන. ආනාපාන සති ආනාපාන හුස්ම ගැනීම හුස්ම පිට කිරීම මේ සම්බන්ධව තමයි මේ මෙනෙහි කිරීම තියෙන්නේ. දැන් වෙන මේ කිසිම භාවනාවකට වඩා මේ ආනාපාන සතිය භාවනාව වඩන විට අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඉඳගන්න විදියක්. භාවනාවට අපි ඉන්න විදිය විශේෂයි ඒක නිසා. ඉස්සෙල්ලාම ඒ භාවනාව කරන කෙනා මේ ඉරියව් පවත්වන්න ඕන. සමහර වෙලාවට පවත්වන්න බැරිම අය ඇති. සමහර අය ඉන්නෝනේ කකුල් නමාගෙන ඉන්න බැරි අය ඉන්නවා. ඉතින් මේ ඒක ඒ විදියට යම්කිසි විදියකට සංවරව ඉන්න ක්‍රමයක් සකසා ගන්න ඕන. නමුත් මේ මම එකක් කියන්නේ දැන් මේ අපේ පිරිස අතරේ ඉන්න පුළුවන් මේ විවිධ වයස් මට්ටමේ අය නේද? ඉතින් දැන් තරුණ අයට විශේෂයෙන් මම කියන්නේ වාඩි වෙලා කකුල් නමන් ඉන්න පුළුවන් අයට ඇත්තටම මේක හුරු වෙන හේ තමයි පුළුවන් වෙන්නේ. දැන් ගොඩාක් අර කකුල් නමන්න ඒ බැරි අවස්ථා ආවට පස්සේ හදාගන්න අමාරුයි. ඉතින් ඒක ඒගොල්ලන් මොන හරි විදියකට පහසු විදියකට වාඩි වෙලා මේ ඉන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් මම කියන්නේ යම්කිසි අවවාදයක් විදියට අනිත් අය Tamanට පුළුවන් නම් එහෙම ඉන්න වෙන ප්‍රශ්නයක් නැත්තම් ඇත්තටම ඉන්න හුරු වෙන්න. දැන් මට මතකයි මම එක භාවනාවකට යද්දී ඒ ස්වාමීන් වහන්සේ ගෙදරට එවපු ලියුමේ තිබුණේ පැයක්වත් භාවනාවට වාඩි වෙලා අර කකුල් අර්ධ පර්යංකයෙන් ඉන්න පුළුවන් වෙලා තමයි එන්න ඕන නැත්නම් ඒ භාවනාවට එන්න එපා කියලා. ඉතින් ඇත්තටම මම හුරු වුණා මේක ගොඩාක් ඉස්සර. එතකොට හුරු වුණා. ඉතින් ඊට පස්සේ පුළුවන්. දැන් තාමත් පුළුවන්. එහෙම පුළුවන්. ඒක බැරි වෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් ඒක නිසා ඒක ලොකු මේ ශක්තියක් ඒක ලොකු හිතට දැනෙනවා. එහෙම හැකියාව ලැබෙන මම මේ පාඩමට අමතරව කියන්නේ එහෙම ඉන්න හුරු වෙන එක හරිය වැදගත්. ඒකේ තේරුම ගොඩක් වෙලා මේ භාවනාවේ පර්යංකේ ඉන්න පුළුවන් එතකොට. එතකොට භාවනාව සාර්ථක වෙනවා. අපිට මානසිකාරය හොඳට යෙදෙන්න පුළුවන්. ඒකයි ඒකේ තේරුම. මේ අවසරයි මැඩම් එතකොට දැන් මේ පුටුවක වාඩිලා ඉන්න එකත් එකද ආනාපාන සතියට විශේෂයෙන්ම වාඩි වෙන්න මම මේක දැන් විස්තර කරනවා. භාවනාවට ඉන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අසු මේ භාවනාවට මේ සුදුසු වෙන විදිහට ආසනෙ පිහිටුව ගන්නා කර දේශනා කළා. මේකයි. ඉතින් එහෙම බැරි අයට ඉතින් කරන් දෙයක් නැහැ පුටුවක හරි වාඩි වෙලා ඉතින් සිත
එකතෙන් කරගන්න ඒකාගතාවටපත් වෙන විදිහට ඉන්න උත්සාහ කරන්න. ඒක බැරි කමක් නැහැ. මේක ගොඩක් කල් ගත වෙනවා. වේලාව යනවා. පුටුවේ වාඩිලා ඉතින් කමක් නැහැ. දැන් වෙන කරන්න බැරි නම් ඒක කොහොම හරි කරන්න ඕනේ නේද? ඒක නිසා ඒක මේ එහෙම මේ විදිහට මුකුත් හිතන්න එපා. විපිලිසරයක් ඇති කරගන්න එපා. ඒ බැරි අය ඉන්නෝනේ. මම ඒකනේ කිව්වේ සමහරුන්ට බෑ. අකුල් නමන් ඉන්න බැරි අය ඉන්නවා. ඒක අර තරුණ වයසේදීම පුළුවන් කාලෙදී නවල පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒකයි ඉතින් තියෙන්නේ. ඒක නම් මුකුත් විපස්සරයක් ඇති කරගන්න එපා, කලකිරෙන්න එපා. පුළුවන් විදියට භාවනාව කරන්න. දැන් මේ භාවනාව මම කියන්නේ හුස්ම ඉහළට ගන්න, හුස්ම පහළට හෙලීම. දැන් අපි දන්නවා දැන් පොඩි බබෙක් ඉපදුණු ගමම්ම කරන්නේ යාගේ හුස්ම පිටත දාන එකලු. යාගේ මව් කුසේදී යා මෙලෝ එළිය දකිනකොටම හුස්ම එළියට දාන එක කරන්නේ. ඊට පස්සේ තමයි හුස්ම ගන්න. නමුත් අපි මේක ගැන සාකච්ඡා කරන්නේ හුස්ම ඉහළට ගැනීම පහළට හෙලීම. මේකේ වෙනසක් නැහැ. අපි අර භෞතික තත්වයේ කිව්වේ. ඒතර ආන කියන්නේ හුස්ම ඉහළට ගැනීම, ආපාන කියන්නේ හුස්ම පහළට හෙලීම. මේ සම්බන්ධව සිහිය පිහිටුවාගෙන කරන ලබන භාවනාව තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. මේක හරිය වැදගත් භාවනාවක්. සියලු බුදුරජාණන් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මූලික වුණේ මේ භාවනාව. උන්වහන්සේලා පාරමී පුරණ සමීපව මේ භාවනාව වඩන. එතකොට මේක හුඟාක්ම වැදගත් වෙන භාවනාවක්. ආනාපාන සති. දැන් අපි හුස්ම ඉහළට ගන්නවා පහළට හෙලනවා. නමුත් අපිට ඒ ගැන සිහිය පිහිටුවීමක් නැහැ. අපි කවුරුත් මේ හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. හැම කෙනෙක්ම. නමුත් අපිට ඒ ගැන සිහිය පිහිටුවා ගැනීමක්, සිහියෙන් කිරීමක් නැහැ. ඒක නිසා තමයි භාවනාවේදී කරන්නේ සිහිය පිහිටුවාගෙන මේ හුස්ම ඉහළට පහළට ඉහළට ගැනීම සහ පහළට හෙලීම සිදු කරනවා. ඒක තමයි මේ භාවනාවෙන් කරන්නේ. අනිත් එක මේ වෙන භාවනාවලට වගේ වෙන අරමුණක් එහෙම ගන්න නැහැ. හිත හිතා කරන්න දෙයක් නැහැ. හුස්ම ස්වාභාවිකයි. ස්වාභාවිකව හුස්ම ඉහළට ගන්නවා පහළට හෙලනවා. මම හිතලා කරනවා නෙවෙයි. මේක අපි හිතලා කරන වනම් අපිට ගොඩක් අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්. මොකද අපේ වැඩ අධිකකම් තියෙනෝනේ අපිට හරියට සාමාන්‍ය ලෝකේ අපිට මුගක් කටයුතු තියෙනවා. සමහර අවස්ථාවලදී මේක අපි හිතා කරන දෙයක් නම් අපිට අමතක වෙන්නත් පුළුවන්. ඒ වගේ එහෙම එකක් නෑ. ආනාපාන සතිය හරි සුන්දර භාවනාවක් විදිහට තමයි සඳහන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිසිම භාවනාවකට ආසනයක් පිහිටුවා ගන්න විදිය දේශනා කරේ නැහැ. උන්වහන්සේ දේශනා කරා මේ ආරණ්‍යගත වෙන්න, රුක් මූල ආරණ්‍යගතෝවා, රුක් මූලගතෝවා ඒ වශයෙන් දේශනා කරා. නමුත් මේ ආසනයේ පිහිටුවා ගන්න ආකාරයේ දේශනා කරපු එකම භාවනාව මේ ආනාපාන සති භාවනාව. දැන් මෙහෙමයි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා දැන් භාවනාවකට සූදානම් වෙන කෙනා අවශ්‍ය උපදෙස් ලබාගෙන ආරණ්‍යගතෝවා රුක්ඛ මූලගතෝවා කියන්නේ ආරණ්‍යයකට වනාන්තරයකට වනලැහැබකට යන්න පුළුවන් නිසල තැන්නේනේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ හුඟක් වෙලාවට භික්ෂුන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා රහත් භික්ෂුන් වහන්සේලා ආරණ්‍යයට දවල් දිවා ආහාරයෙන් පස්සේ දිවා දාණයෙන් පස්සේ ආරණ්‍යගත වෙනවා. විවේකීව ගත කරන්න. කිසිම කරදරයක් නැහැ. හරිම නිසල තැන්නේ. සතෙක් කුරුල්ලෙක් වගේ සද්දයක් මිසක් වෙන නෑ. ඒවා නිසල තැන් ඒවා. හුඟක් මිනිස්සු වැඩ කටයුතු වලට යන තැන් නෙවි ආරණ්‍ය. ඒක නිසා දැන් උනත් බලන්න ආරණ්‍යයකට ගියාම අපිට කොච්චර සිතට සනසිල්ලක් දැනනවද කියලා. ඒ වගේ ආරණ්‍ය ගත වෙලා රුක්ඛ මූලගතෝවා කියන්නේ ආරණ්‍යයකට හෝ ගසක් මුලකට නිසල තැනකට කලබල මේ මහ පාරයිනේ තියෙන ගහක් නෙවෙයි නිසල තැනක ඒ වගේ රුක් මුලකට ශුන්‍යාගාරගතෝවා. දැන් අපි හුඟක් වෙලාවට ශුන්‍යාගාරක තමයි අපි ගත වෙන්නේ නේද? අපි භාවනා කරනකොට අපි නිසල තැනක් ගෙදරම තැනක් හොයාගන්නවා. ඒ වගේම නැත්නම් විහාරස්ථානයක නම් නිසල තැනකට අපි යනවා. ඒ වගේ ශුන්‍යාගාර කියන්නේ ශූන්‍ය ස්ථාන. මිනිස්සු සත්තු එම කවුරුවත් ගැවසෙන්නේ නැති තැන්.
එහෙම තැන් තමයි සොයා ගන්න ඕන. භාවනාවට ඒක හැම භාවනාවටම ඒ ටික එහෙම තියෙනවා. නමුත් මේ ආනාපාන සතියේදී මේකේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ශුඤ්ඤාගාරගතෝවා අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා වාඩි වෙන්න ඕන. මෙතන හිටගෙන කරන භාවනාවක් නෑ. අපි භාවනා සතර ඉරියව්වෙම කරන්න පුළුවන්. නමුත් ආනාපාන සති භාවනාව වාඩි වෙලාම කරන භාවනාව. පල්ලංකං ආභුජිත්වා කියන්නේ ඒකයි. පළඟක් බැඳ ගන්න ඕන. අපි දන්නවා පිරිමි පාර්ශවය පර්යංකය බඳගමේ උරමිනිය ගොතාගෙන කියලා කියන්නේ ඒ වගේ ආසනය. කාන්තාවන් අර්ධ පර්යංකය කකුල් පිටිපස්සට නමලා ආසනය සකසගන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය. භාවනාවට සුසු ක්‍රමය. පල්ලංකං ආභුජිත්වා. ඒ පර්යංකය ඒ ස්ත්‍රී පුරුෂ විදියට පොඩක් වෙනස් වෙනවා. ඒ විදිහටම තමයි වාඩි වෙන්න ඕන. පල්ලංකය පර්යංකය මේ බද්ධ පර්යංකය සහ අර්ධ පර්යංකය. උජුං කායං පනිදාය. මේ උඩුකය මේ හොඳට කෙලින් තියා ගන්න ඕනේ. දැන් අපි දන්නවා භාවනාවකට වාඩිනා මේක හරි ශක්තිමත් ආසනයක්. පර්යංකයේ ඉඳගෙන කය උඩුකය කෙලින්. ඒ කියන්නේ කොන්ද හොඳට කෙලින් සිටින විදියට වාඩි වෙන්න ඕන. දැන් මොකට හරි හේතු වුණොත් හරි ඇද වුණොත් හරි අපිට වැඩි වෙලාවක් ඉන්න බෑ. අපේ මේ කොඳු වැට පේලිය තියෙන්නේ කෙලින් පිටලනේ තියෙන්නේ. ඒ කොඳු වැට දැකලා තිනේ තියෙන හැටි. සාමාන්‍ය චිත්‍රවල එහෙම ඒ පින්තූර වල සටහන් වල එහෙම තියෙනවනේ. ඒ කියන්නේ කොඳු වැට එකක් උඩ එකක් තියෙන්නේ. ඒක නැමුණොත් නැමිලා හිටියොත් අර මේ කෙලින් ඉන්න බෑ. නැමිලා හිටියොත් රිදෙන්න. මොකද මේක ඇටනේ තියෙන්නේ. මේ අර රිදෙන්නේ ගන්න ඒකයි. නමුත් ඇත්තටම මේ පර්යංකේ කෙලින් කොන්ද කෙලින් තියාගෙන හිටියොත් ඕනතරම් වෙලා ඉන්න පුළුවන්. පිටර කොන්ද රිදෙන්නක් එන්නේ නැහැ. ඒක හරි පැහැදිලි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය බලන්න උන්වහන්සේ මේ අපේ භාවනාව කියා දෙන ගමන් ඉන්න හැටිත් කියනවා නේද? එහෙම ඉන්න පුළුවන් වුණාම තමයි සිත ඒකාග්‍රතාවයටපත් වෙනකන් ඒ මනසිකාරයේ ඉන්න පුළුවන්. ඒකයි. ඒක හරි මේ ශක්තියක්. නුවණ පිහිටන ආසනයක් මේක. ඒක පරියන්කේ වාඩි වෙලා කෙලින් කොන්ද උඩුකය කෙලින් තියාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඒ කියන්නේ සති සිහි කල්පනාව මේ සම්බන්ධව සිහිය ඉදිරියේ තබාගෙන. ඒ කියන්නේ මේ හුස්ම ඉහළ ගැනීම පහළට හෙලීම. එහෙම කරගෙන තමයි සිහිය කල්පනාව හොඳට පිහිටුවාගෙන තමයි සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සතෝව අස්ස සති කියන්නේ සිහියෙන්ම ආශ්වාස කරනවා. සිහිය ඇතිවම ආශ්වාස කරනවා. සිහිය ඇතිවම ප්‍රශ්වාස කරනවා. අන්න ඒක තමයි ආරම්භය. ආශ්වාස ප්‍රශ්වාස. එතකොට වාඩි වෙන විදිය ආසනය හරි වැදගත්. හරිම වැදගත් ආසනය. කියන්නේ අපි කොන්ද කෙලින් නැතුව මොකට හරි හාන්සියට වැඩ වෙන්න බෑ. රිදෙනවා. ඇහෙන්නේ නැද්ද? අපිට නම් ඇහෙනවා හොඳට. දැන් ගොඩක් කාන්තාවෝ අර අර්ධ පර්යංකේ නැතුව බද්ධ පර්යංකේ වාඩි වෙනවා. ඒක වැරදි. ඒක ඉතින් අපි අර මේ ධර්ම අපි සාමාන්‍යයෙන් මේ අපේ ස්වාමීන් වහන්සේලා වුණත් උපදෙස් දෙන්නේ අර විදිහට වාඩි වෙන්න. නෝ සමහර වෙලාවට පහසු විදියෙන් ඉන්න කියලා කියනවා නේද? එහෙනවද? ඇහෙනවා. එතකොට මේ ඒ ආසනය ගැන ඉතින් එහෙම පුරුදු වෙච්ච අය ගැන කලබලයක් ඇති කරගන්න එපා. අරම තමයි හොඳ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිය තමයි සුදුසුම විදිය. නේද? ඒකයි අපිට ඉගෙන හිතන්න තියෙන්නේ. අපි දැන් මේ පාඩමක් නෙමෙයි ඉගෙන ගන්න. පාඩමේදී අපි මේ විදිහට තමයි ඉගෙන ගන්න. නමුත් වාඩි වෙන ආසන වෙනස්කම් තියෙනවා. මේ බද්ධ පර්යංකයෙන් වාඩි වෙන කාන්තාවෝ ඉන්නවා. දැන් මෙතන ඒක තමන්ට සුදුසු විදියට තේරුම් අරගෙන කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරය.
මේක නේ බුදුරජාණන් වහන්සේ කිසිම භාවනාවකට ආසනයක් දේශනා කරේ නැහැ. මේ විදිහට ඉන්න කියලා. ආනාපාන සතියේ තමයි එහෙම දේශනා කරේ. ඒ කියන්නේ එහෙම පිහිටන්නේ. ඒ ආනාපාන සති භාවනාව පිහිටන්නේ හොඳටම පිහිටන්නේ ඒ විදිහ. නැත්තම් දැන් අර වෙනස් වුණොත් කල් යන්න පුළුවන්, කල් ගත වෙන්න පුළුවන්. ඒක නෙවෙන්නේ අපි භාවනාවට යෙදෙනකොට නියම ප්‍රතිඵලයක් නියම වෙලාවට නොලැබෙන්න පුළුවන්. නොලැබෙනව නෙවෙයි. ලැබෙන්න පුළුවන්. නමුත් අර අපි කොයි දේ වෙලාවකට නේ බලාපොරොත්තු වෙන්නේ නේද? ඒකයි. එතකොට දැන් අර ඇහෙන්නේ කිව්ව මේ මහත්මියට ඇහෙනවද දන්නේ නැහැ නේ. එහෙමයි දැන් ඇහෙනවා. ඉතින් එතකොට දැන් මේ ආසනය. දැන් ඒ ගැන හිතේ කලබලයක් ඇති කරගන්න එපා. පුළුවන් විදියට කරන්න වාඩි වෙලා කරන්න තමයි ඕනේ. නමුත් අර බුදුරජාන් වහන්සේ දේශනා කරපු ක්‍රමය අපි ඉගෙන ගන්න ඕන. පුළුවන් විදියට ඒ විදියට කරන්න උත්සාහ කරන්න ඕන. දැන් මේක නිසා තමයි අපි භාවනාවල් මේ ටිකක් කල් ඇතිව පුහුණු වෙනවා කියන්නේත් ඒක තමයි. දැන් ගලාව තියෙන අපේ ලෞකික වැඩසටහන ඒවත් එක්ක මුල මේ පුළුවන් කාලේ කරන්න අපිට අවස්ථා නොලැබෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඉතින් එක විදියට තමයි යෙදෙන්නේ ඒක. දැන් මේ විදියට මේක සිතට ගන්න පාඩමට අනුව නම් මේ විදියට තමයි අපි ආසනේ පනව ගන්න ඕන. එතකොට දැන් සිහියෙන්මයි හුස්ම ගන්නේ, සිහියෙන්මයි හුස්ම හෙලන්නේ. ඒ කියන්නේ නැතුව මේ හිතාගෙන හුස්ම ගන්නවා, හිතාගෙන හුස්ම හෙලනවා නෙවෙයි මේක. අපි ස්වාභාවික වශයෙන් ගන්න හුස්ම අපි ස්වාභාවිකව ගන්නවා. ඒ ගන්න බව අපි දැනගන්න ඕනේ. සිහියෙන් දැනගන්න ඕනේ. හුස්ම හෙලනවා කියලා සිහියෙන් දැනගන්න ඕනේ. නැතුව ආයාසයෙන් අමාරුවෙන් හිතා හුස්ම ගන්න හරි හුස්ම පිට කරන හරි එක නෙවෙයි. අන්න ඒකයි මතක තියාගන්න ඕන. මේක හරි ස්වාභාවික මේ අවස්ථාවක්. අපිට දැන් මේ භාවනාව සම්බන්ධයෙන් කිසි දෙයක් අරන් යන්න උනන්නේ නැහැ නේ කොහටව. හුස්ම අපි ළඟ තියෙනවා. එතකොට ඒක හරි පහසුවෙන් තියෙනවා. නමුත් මේ භාවනාව ඇතර ඉතින් අර හුඟක් ලොකු ඔය අසනීප ගති තියන අයට කරන්න අමාරු ඇති. මොකද හුස්ම ගන්න සමහරට හුස්ම සම්බන්ධව අසනීප අය තියෙනවනේ. ඉතින් ඒක ගැන අපි හිතන්න ඕනේ නැහැ. මේක ස්වාභාවිකව හුස්ම ගැනීම හුස්ම හෙලීම තමයි. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මේ භාවනාව අර ඔය විදිහට තමයි කර්මස්ථානයට හිත යොමු කරන්න ඕන. හුස්ම ගැනීම හුස්ම පිට කිරීම. දැන් මූලික අවස්ථාවර කිව්වා අපි පරයන්කේ ඉඳගෙන කය ඍජුව තබාගෙන සිහිය කර්මස්ථානයට යොමු කරන්න. මොකද කර්මස්ථානයේ හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම සිහිය ඇතිවම කරන්නේ. අපි නොදැන අපේ සිහියට නොදැන මේක කරනව නෙවෙයි. අපේ දැන් කොකලහට අපි කරන්නේ සිහිය අපි දන්නේ නැහනේ. වෙන වැඩ කරනවා හුස්මක් ගන්නවා. ස්වාභාවික. ඒක මෙතන කියන්නේ ස්වාභාවිකව ගන්න හුස්ම ගන්නවා කියලා හෙලනවා කියන එක සිහිය ඇතිව කරන්න ඕනේ. එතකොට ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කිව්වනේ මේ සතෝව අස්සසති සතෝව පස්සසති. එහෙම කියලා ඊළඟට කියනවා මෙහෙම දිගට භාවනා කරගෙන යනකොට අපිට දැනෙනවා බුදුරජාණන් වහන්සේ අවස්ථා 16ක් මේ හුස්ම සම්බන්ධව අවස්ථා 16ක් දේශනා කළා තියෙනවා. එතකොට මේ අපිට දැනෙනවා දීර්ඝ ලෙස ආශ්වාස කරනවා කියලා දැනෙනවා. මේ දීර්ඝ ලෙස ආශ්වාස කරනවා කියලා දැනෙනවා ඊට පස්සේ දැනෙනවා දීර්ඝව ප්‍රශ්වාස කරනවා කියලා. දැන් මේක වෙනස් වෙන්න පුළුවන්. සමහරට දීර්ඝව ආශ්වාස කරලා දීර්ඝ නොවන විදිහට ප්‍රශ්වාස කරන්න පුළුවන්. එහෙම ඒක දැනෙන්න ඕනේ. ඒකයි. ඒ කරන එක නෙවෙයි ප්‍රශ්නේ. සිහිය තමසී කල්පනාවෙන් ඒක දැනෙන එකයි ප්‍රශ්නේ. Taman දන්නෝ මගේ හුස්ම දැන් දිගටම හුස්ම ගත්තේ. ඊළ දිගටම හුස්ම අරගෙන කෙටිවෙන් හුස්ම හෙලන්නත් පුළුවන් කෙනෙකුට. කෙටිවෙන් හුස්ම අරගෙන දිගට හෙලන්නත් පුළුවන්. නමුත් අතර අවස්ථාවේ හැටියට හිතන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දීර්ඝ ආශ්වාස කරනවා දීර්ඝ ආශ්වාස කරනවා කියලා දැනගන්න. දීගං අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. පජානාති කියන්නේ දැනගන්නවා. දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීර්ඝ ලෙස ආශ්වාස කරනවා ඒක දීර්ඝ ආශ්වාස කරනවා කියලා දැනගන්නවා.
දැන් අපි සාමාන්‍ය භාවනාවකින් තොරව මේක දන්නේ නැහැ. දැන් මුගක් මානසික වුණාම ඉතාමත් ඉක්මනට හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා අපිට දැනෙනවා. නමුත් ඒලයි භාවනාවක් නෙවෙයි අපිට මොන හරි වෙන ප්‍රශ්නයක් එතන. නේද? ඊළඟට දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති දීගං වා පසසන්තෝ දීගං පසසාමීති පජානාති. හොඳට මතක තියාගන්න මේ පජානාති කියලා කියන දැනගන්නවා. දීර්ඝ ලෙස හුස්ම ගැනීම දීර්ඝ ලෙස හුස්ම ගන්නවා කියලා එයා දැනගන්නවා. දීර්ඝ ලෙස හුස්ම පිට කිරීම දීර්ඝ ලෙස හුස්ම පිට කරනවා කියලා දැනගන්නවා. ඊළඟට ආයත් දේශනා කරනවා රස්සං වා අසසන්තෝ රස්සං අසසාමීති පජානාති රස්සං වා පසසන්තෝ රස්සං පසසාමීති පජානාති. රස්සං කියන්නේ කෙටිව ඉක්මනට හුස්ම ගන්නවා. අපිට එහෙම වෙන්නේ මානසික අවස්ථාවක. හුඟක් මේ දිව්වට ටිකක් ගන්න මෙහෙම වෙනවා. කෙටි කාලයකදී හුස්ම ගන්නවා. කෙටි කාලෙදී හුස්ම පිට කරනවා. මේක ඉක්මන් වේගවත්. එතකොට මේ වෙලාවේ නම් හිත සංසුන් වෙන්න විදියක් නැහැ. නමුත් හිත අපි භාවනා කරනකොට මේක තේරුම් ගන්නවා, දැනගන්නවා. පජානාති කියන්නේ දැනගන්නවා. කෙටියෙන් හුස්ම ගත්තා කියලා ගන්නවා කියලා දැනගන්නවා. කෙටියෙන් හුස්ම හෙලනවා කියලා දැනගන්නවා. කෙටි කියන්නේ දීර්ඝ කාලයක් ගන්නෙ නැහැ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අසසාමීති සික්ඛති. අන්න එතන සික්ඛති කියලා කියන්නේ හික්මනවා කියන එක. ඒ කියන්නේ ඒ දැනගැනීමෙන් හික්මනවා ඒ ගන්න. සබ්බකාය පටිසංවේදී. නැත්නම් සබ්බකාය කිවි මුළු හුස්ම කයම. දැන් හුස්ම අපි ගන්න පටන් අර ගන්න වෙලාවෙ ඉඳලා ගන්න ඉවර වෙන එහෙම අවස්ථාවක් තියෙනවනේ. අන්න ඒකට තමයි සබ්බකාය කියන්නේ. ගල හුස්ම ගත්තට අපි හුස්ම අරගෙන ඉවර වෙන අවස්ථාවක් තියෙනවා. සබ්බකාය කියලා එතන සඳහන් කරේ එතනයි. සියලු ආශ්වාසකය දැනගැනීමෙන් ආශ්වාස කරනවා කියලා හික්මෙනවා. දැන් ටිකක් වෙලා භාවනා කරනකොට නේ මේක දැනෙන්නේ. මුළු හුස්මම දැනෙන්නේ ටිකක් භාවනා කරනකොට පස්සේ. මුලද සමහරලාට හුස්ම ගන්නවද කියලා දැනෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. මේ හුස්ම ගන්නව නමුත් ඒකේ ශෛලියක් රටාවක් නොතේරී යන්න පුළුවන්. එතකොට මේ භාවනා කරනකොට තමයි මේක සංසුන් වෙලා හිත සංසුන් වෙලා හුස්ම සංසුන් වෙලා මේ සිතයි කයයි බාන වෙතෙන්දී මේ ඒකාත්මික වෙනවා. සිත සංසුන් වෙනකොට කයත් සංසුන් වෙනවා. මෙතන කයට අනුවනේ හිත සබ්බකාය කිව්වේ නම් කය නෙවි හුස්ම සම්බන්ධව සියලු අවස්ථාව හුස්ම ගැනීම සම්බන්ධව හුස්ම පිට කිරීම සම්බන්ධව සබ්බකාය පටිසංවේදී කියන දැනගැනීමෙන් අසසිස්සාමේති සික්ඛති ආශ්වාස කරනවා කියලා හික්මනවා. සබ්බකාය පටිසංවේදී පසසිස්සාමේති සික්ඛති. ඊළඟට මේ දැන් හුස්ම පිට කිරීමත් පිට කරන්න පටන් ගත්ත අවස්ථාවේ ඉඳලා පිට කළ ඉවර වෙනකන් මෙයාට සිහියෙන් හොඳට දන්නවා. හික්මෙනවා. පජානාති නෙවෙයි මෙතන තියෙන සික්ඛති හික්මෙනවා. ඊට පස්සේ තියෙන පස්සම්බයං කාය සංඛාරං අසසිස්සාමේති සික්ඛති. පස්සම්බයං කියන්නේ මේ කය සංසිඳුවමින් කාය සංස්කාර සංසිඳුවමින් කාය සංස්කාරය කියන්නේ මේ සිත දැන් මේ යම්කිසි රටාවකට යම්කිසි කලබලකාරකම් නැති මේ ආයුරකින් තියෙන ආකාරයෙන් තමයි හුස්ම ගන්න. පස්සම්බයං කාය සංකාරයන් කිව්වේ ඒකයි. ඒ කාය සංස්කාර සංසිඳුවමින් මේ භාවනා කරනකොට මේක දැනෙනවා. හරි ලස්සනට දැනෙනවා. කොහොමද මේ සංසිඳෙන්නේ කියන එක දැනෙනවා. තමුන්ට ඒ වෙලාවට යම්කිසි සියුම් සතුටකුත් දැනෙන්න පුළුවන්. ඒ වගේ සබ්බකාය පටිසංවේදී අසසීසාමේති සික්ඛති සබ්බකාය අපි ඒක සබ්බකාය කෝ පස්සම්බයං කාය සංකාරං අසසීසාමේති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පසසීසාමේති සික්ඛති. දැන් මේ ටික ඔක්කොම කිව්වේ මේ හුස්ම සම්බන්ධව අපි දැනෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙතන 4ක් තියෙනවා. 4 ආකාරයන්නේ දීගං වාසසන්තෝ දීගං වාපසසන්තෝ ඊළඟට රස්සං වාසසන්තෝ රස්සං වාපස. ඒක දීර්ඝ වශයෙන් ආශ්වාස කිරීම ප්‍රශ්වාස කිරීම, කෙටි වශයෙන් ආශ්වාස කිරීම ප්‍රශ්වාස කිරීම.
සබ්බකාය පරිසංවේදී කිව්වේ සියලුම ආශ්වාසකාය දැනගනිමින් ආශ්වාස කිරීම හික්මෙනවා එහෙම දැනගනිමින් හික්මෙනවා සියලු ආශ්වාසකාය දැනගනිමින් ප්‍රශ්වාස කරනවා. ඊට පස්සම්බයං කියන්නේ කාය සංස්කාර සංසිඳුමින් මේ අවස්ථාව වෙනකොට සංසිඳිලා තියෙන්නේ කලබලයක් නැහැ සිතේ කයේ දෙකේම කලබලයක් නැහැ. මෙතන කාය කියලා අපි අතන භාවිතා කරේ හුස්ම කය කියන එක හුස්ම කය සංසිඳනකොට අපේ කයත් සංසිඳන ස්වභාවයක් තියෙනවා. කලබලකාරී ස්වභාවයක් නැහැ. අපි අර ඉන්නේ හොඳ ආසනයකනේ. පර්යංකේ වාඩි වෙලා එහෙම ඉන්නේ. ඉතින් ඒක නිසල අපිට සැනසීම් සහගත විදියට අපි එතන ගත කරනවා කියන එක අපිට දැනෙනවා. එතකොට මම ඒකයි කිව්වේ සියුම් සතුටක් ඕලා දැනනවා කියලා. දැන් මේ හුස්ම ගැනීම පිටවීම සම්බන්ධව පළමුවෙන්ම මේ ආනාපාන සතිය වඩන තැනැත්තාට මේ ටික මේ සාක්ෂාත් වෙන්න ඕන. දැන් පස්සම්බයං කාය සංකාරං කියන தත්ත්වයේ දක්වාම එයාට හොඳට වැටහෙන්න ඕන. එතකොට මේ මුල අවස්ථාව මෙතන හතරක් තියෙනෝනේ. දීගං වා රසං වා සබ්බකාය පටිසංවේදී පස්සම්බයං කාය සංකාරං අවස්ථා හතරක්. මේකට කියනවා චතුස්කය කියලා. මේක තමයි පළමු චතුස්කය කියලා කියන්නේ. අපි භාවනා කරන ආනාපාන සති භාවනා කරනකොට පළමු චතුස්කය කියලා මේකට කියනවා. චතුස්ක හතරක් තියෙනවා. මම කිව්වා 16 අවස්ථාවක් තියෙනවා කියලා. ඒයින් පළමු හතර තමයි මේ. හොඳට මතක තියාගන්න ඒක. පළවෙනි හතර මතකයිනේ. දීගං වාස සන්තෝ දීගං වා පස්ස සන්තෝ ඊට පස්සේ කියනවා රස්සං වා කෙටියෙන් ආශ්වාස කිරීම කෙටියෙන් ප්‍රශ්වාස කිරීම ඊළඟ සබ්බකාය පරිසංවේදී සියලු ආශ්වාස කාය දැනගෙන සංසිඳ මේ දැනගෙන හික්මනවා. ඊට පස්සේ සියලු කාය සංස්කාර සංසිඳුව මේ වෙනකොට සංසිඳ වෙච්ච අවස්ථාවක් තියෙන්නේ. භාවනාවේ යම්කිසි තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. පළමුව අවස්ථාව අතර මේ ආධුනිකයෙක්ගේ මේ ආධුනිකයා මේ පළමුවම භාවනා වඩන්න පටන් ගත්ත කෙනා මේ හතර පහු කරාට පස්සේ තමයි අනිත් අවස්ථාවලට එන්නේ. මේ අවස්ථා හතර පහු කරන්නේ නැතිව අනිත් අවස්ථාවලට එන්න විදියක් නැහැ. මේ පළවෙනි අවස්ථාව ආධුනිකයෙක්ගේ පළවෙනි අවස්ථාව මේක හුස්ම සම්බන්ධවම තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. අවස්ථා හතර පැහැදිලි වෙන්නේ. මේක කියනවා මේ අපි දැන් ගන්නෝනේ කායානුපස්සනාව. මෙතන මේ කායානුපස්සනාව වෙන්නේ. අපි දන්නෝනේ සතර සතිපට්ඨානේ අනුපස්සනා හතරක් තියෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ හතරම වැඩෙන්නේ ආනාපාන සතියේ. ආනාපාන සතියෙන් ඒ නිසා හරි වැදගත්. මම ඉස්සරත් කියවනේ සිනු බුදුරජාණන් වහන්සේලා උතුම් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරේ මේ ආනාපාන සති භාවනා මූලික කරගෙන. අපි සාමාන්‍ය අයට උනත් මේක මේ අවස්ථාව හරි වැදගත්. අපි භාවනාවේ මේක මේ මුල් අවස්ථා හතරටපත් වෙනකොට සිතකය සංසිඳන ස්වභාවයක් තියෙනවා මෙතන. ලබලා නෙවෙයි නමුත් මේ සුවාක් සංසිඳන ස්වභාවයකටපත් වෙලා තමයි ලොකු සියුම් සතුටක් දැනෙනවා. ඒකයි. එතකොට මේ අවස්ථා හතර මම කොනේ අවස්ථා 16ක් තියෙනයි කියලා. මේ පළවෙනි හතර. පළමු චතුස්කය කියලා මේක සඳහන් කරනවා. කායානුපස්සනාව. ඒක පැහැදිලි නේද ඒ ටික? පැහැදිලි නේද? පැහැදිලිද? පැහැදිලි. පැහැදිලි. එතකොට මේ පළවෙනි අවස්ථාව. දැන් අපි මේ හතරට ආපු අය වුණ තරම් ඉන්නවා. දැන් ඊට පස්සේ අවස්ථාත් එනවා. එතකොට මතක තියාගන්න මේක පාලියෙන් හරි සිංහලෙන් හරි හොඳට මතක තියාගන්න අවස්ථා හතර. ඊට පස්සේ දැනෙනවා ඊට පස්සේ එන්නේ පීතිසපටි සංවේදී. පීතිපටි සංවේදී අස සිස්සාමීති සික්ඛති පීතිපටි සංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඒ කියන්නේ ප්‍රීතිය ඇති කරවමින් චිත්‍ර ප්‍රීතිය කියන්නේ මේ අර ඕලාරික ප්‍රීතිය නෙවෙයි අපිට සියුම් සතුටක් ප්‍රීතියක් දැනෙනවා.
ප්‍රීතියක් දැනෙන සතුටක් සියුම් සතුටක් හිතට විතරක් දැනෙන සතුටක් ඇති වෙනවා. ප්‍රීතිපටි සංවේදී. දැන් මෙතන ඔන්න දැන් තේරෙනව නේද වේදනාව නේද? වේදනාව පටන් ගන්න. වේදනාව කියන්නේ විඳීම. ඉස්සෙල්ලා කාය අනුපස්සනාව දැන් මේ වේදනානුපස්සනාව ආරම්භ වෙන තැන. දැන් මේක මේ භාවනා කරනකොට අපිට මේ හතර මේ පිළිවෙලටම එනව නෙවෙයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මේක කියා දෙන හැටි. ඒක තමයි ස්වභාවය. ප්‍රීතිපටි සංවේදී ප්‍රීතිය දැනෙමින් ප්‍රීතිය ඇති කරවමින් හුස්ම ගන්නවා ආශ්වාස කරනවා කියලා දැනගන්න ඉක්මනවා. ඊට පස්සේ මේ ප්‍රීතිය ඇති කරවමින් ප්‍රශ්වාස කරනවා කියන එක දැනගන්න ඉක්මනවා. ප්‍රීතිපටි සංවේදී අසසිස්සාමීති සික්ඛති ප්‍රීතිපටි සංවේදී පස්සසිස්සාමීති සික්ඛති. එතකොට ඊළඟ අවස්ථාව තමයි වේදනානුපස්සනාවේ සුඛපටි සංවේදී අසසිස්සාමීති සික්ඛති සුඛපටි සංවේදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛ කියන්නේ සුවය. සුවයක් ඇති කරවමින්. දැන් සුවය කොහාටද දැනෙන්නේ? කයටනේ. අර ප්‍රීතිය දැනෙන්නේ සිතට. සුඛපටි සංවේදී සුඛය ඇති කරවමින් ආශ්වාස කරනවා කියලා හික්මෙනවා. මේ දිගටම භාවනාව කරනකොට ඇති වෙන අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. ඊළඟ සුඛය ඇති කරවමින් ප්‍රශ්වාස කරනවා කියලා හික්මෙනවා. හරි ලස්සනයි පාළියෙන් පාඩම් කරනවා නම් හුඟක් ලේසි. මතක තියාගන්නත් ලේසි. ලියලා විස්තර කරගන්නත් ලේසි. ඊළඟ චිත්ත සංඛාර පටිසංවේදී බලන්න. ඒක චිත්ත සංඛාර කියන්නේ මොනවයි? සිතේ ඇතිවෙන මේ සංස්කාරවන්, වේදනා, සංඥා, ඒ වගේ සංස්කාර සිතේ ඇතිවෙන. චිත්ත සංඛාර පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති. චිත්ත සංඛාර පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. ඒ කියන්නේ සිතට දැනෙනවනේ විඳීමක්, හැඟීමක්, ඒ කියන්නේ සංඥාවක් මේව දැනෙමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා කියලා දැනෙනවා. ඊළඟට චිත්ත පස්සම්බයං චිත්ත සංඛාරං අසසිස්සාමීති සික්ඛති පස්සම්බයං චිත්ත සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති. එතකොට මේ කියන්නේ සංසිඳුවමින් පස්සම්බයං චිත්ත සංඛාරං කියන්නේ අර ඉස්සරත් අපි කායානුපස්සනාවේ දාවම වචනේ පස්සම්බය. මෙතන පස්සම්බයං චිත්ත සංස්කාර සංසිඳුවමින්. චිත්ත සංස්කාර කියන්නේ මිදාන වල ඉස්සලා කිව්වේ වේදනා සංඥා ආදී ඒ චිත්ත සංසිඳුවමින් ආශ්වාස කරනවා කියලා දැනගන්න හික්මනවා. ඊට පස්සේ චිත්ත සංස්කාර මෙතන චිත නෙවෙයි මේ කියන්නේ සිතේ ඇති වෙන චෛතසික ස්වභාවයන් සංසිඳුවමින් වේදනා සංඥා ආදී චිත්ත සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරනවා කියලා දැනගන්න. පැහැදිලිනේ? දැන් මෙතන හතරක් කිව්වනේ. ප්‍රීතිපටි සංවේදී ප්‍රීතිය ඇති කරමින්. ප්‍රීති කියන්නේ සිතට ඇති වෙන සියුම් සතුට. සුඛපටි සංවේදී සුවය ඇති කරමින්. මේ දෙකම වේදනා. චිත්ත සංඛාර පටි සංවේදී වේදනා. මෙතන සිතේ දැනීමක් මෙතන එන්නේ. වේදනා සංඥා ඇති කරන බව දැනගෙන හික්මෙනවා. ඊට පස්සේ මුළු චිත්ත සංඛාර සංසිඳුවමින් ආශ්වාස කරනවා කියලා දැනගන්නවා. ආශ්වාස කරනවා කියලා දැනගන්නවා. එතකොට දැන් මෙතන කිව්වේ වේදනානුපස්සනාව. පැහැදිලි නේද? ප්‍රීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, චිත්ත සංඛාර පටි සංවේදී, ඊළඟ පස්සම්බයං චිත්ත සංඛාරං. සමායින්ද මැඩම් මේ ටික අපිට ලියා ගන්න අවස්ථාව දෙනවද? දැන් පොතේ තියෙනව නේද? නේ පාලි ටික නෙමෙයි සිංහල තේරුම. කියන්න මම ලියන්න. සිංහලෙන් ලියා ගන්න නේ? ඔව්. දැන් මුල හතර ලිව්වද? මුල හතර ඉඳලා දෙන්න මැඩම්. මුල හතර ඉඳලා කියන්නද? මෙතන චතුස්ක හතරක් තියෙනවා. ෂෝඩශ විද 16 ආකාරයක් මේ සඳහන් වෙන්නේ මේ ආනාපාන සතිය ගැන 16 ආකාරයක්. ඒක පළවෙනි හතර තමයි දීගං වා
දීර්ඝ ලෙස ආශ්වාස කරමි. දීර්ඝ ලෙස ආශ්වාස කරමි කියලා හිතමින් දීර්ඝ ලෙස ආශ්වාස කරනවා කියලා දැනගන්න. දීර්ඝ මස්සසන්තෝ. දීර්ඝ ලෙස ආශ්වාස කරමි. දීර්ඝ ලෙස ආශ්වාස කරන බව දැනගන්න. දීගං වාස සන්තෝ දීගං අස්සසාමීති පජානාති. දැනගන්න. හොඳයි මතක තියාගන්න. එතන වචනේ දැනගනිමේ දැනගන්නවා කියන එක පජානාති දැනගනි. ඔබ කෙටියෙන් ලියා ගන්න. දීර්ඝව කියලා ලියා ගන්න ආශ්වාස කිරීම. දැනගන්න. ඊළඟ දීගං වා පස්ස සන්තෝ ලියනවද? ලියනවා. දීගං වා පස්ස සන්තෝ දීර්ඝව ප්‍රශ්වාස කරමි. දීර්ඝව ප්‍රශ්වාස කරන්නේ දීර්ඝව ප්‍රශ්වාස කරමි දැනගන්න. එතකොට ලිව්වද? ඊළඟ කෙටි වශයෙන් රස්සං වා ආශ්වාසන්තෝ කියන එක. කෙටියෙන් ආශ්වාස කරමි දැනගන්නවා. කෙටියෙන් ආශ්වාස කරන විට කෙටියෙන් ආශ්වාස කරනවා කියලා දැනගන්නවා. ඒ මුල් දෙක ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී. ඒකේ තේරුම දැන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම අර ඒකමයි දැනගන්නවා කියන එක තමයි මුල් හතරේ තියෙන්නේ. පජානාති. සබ්බකාය පටිසංවේදී සියලු ආශ්වාස කය දැනගනිමින් ආශ්වාස කරමි දැනගන්නවා. සියලු කය සියලු ආශ්වාස කය ප්‍රශ්වාස කය දැනගනිමින් සියලු ප්‍රශ්වාස කය දැනගනිමි. මේ පොතේ තියෙන ලස්සනට පජානාති දැනගන්න. ඒ මුල හතර පජානාති කියලා තමයි සඳහන් වෙන්නේ. සමා වෙන්න සබ්බකාය පටිසංවේදී අසසිස්සාමිත සික්කති. ඒ සියලු කය දැනගනිමින් ආශ්වාස කරනවා කියලා හික්මෙනවා. ඒ තුන්වෙනි අවස්ථාව හික්මෙනවා තියෙන්නේ. මුල දෙක තමයි පජානාති. සියලු කය, ඒ කියන්නේ සියලු හුස්ම කය ආශ්වාස කරනවා කියලා හික්මෙනවා. සියලු කය දැනගනිමින් ප්‍රශ්වාස කරමි හික්මෙනවා. හරිනේ දැන් හතර හරිද? හතර හරිද? මුල දෙක පජානාති කියලා තියෙන්නේ. අනිත් දෙක සික්කති හික්මෙනවා. ලියාගත්තද? ලියාගත්තා. දැන් ඊළඟට මේ හුස්ම කාය සම්බන්ධව ප්‍රකටන ආකාරය පළවෙනි අවස්ථාව ආනාපාන සතියේදී. අර අපි ආසනය ගැන කිව්වා, ඉන්න තැන් ගැන කිව්වා. ඊට පස්සේ කායානුපස්සනාව ඔය හතරේ තියෙන්නේ. කායානුපස්සනාව. හුස්ම කියන්නේ කායට සම්බන්ධයිනේ. ඒකයි කායානුපස්සනාව. ඊළඟට තියෙන්නේ ප්‍රීතිපටි සංවේදී. ප්‍රීතිපටි සංවේදී අසසිස්සාමිත සික්කති. ප්‍රීතිය ඇති කරමින් හුස්ම ගන්නවා කියලා එයා හික්මෙනවා. දැන් දැනගන්නව නෙවෙයි හික්මෙනවා. දැන් ඊට පස්සේ දෙක ඔක්කොම තියෙන සික්කතේ කියන එක හික්මෙනවා කියන එක. ප්‍රීතිය ඇති කරවමින් ප්‍රීතිපටි සංවේදී අසසිස්සාමිත සික්කති ප්‍රීතිපටි සංවේදී පසසිස්සාමිත සික්කති. මේක කෙටියෙන් ලියන්න පුළුවන්. දැන් අසසිස්සාමිත පසසිස්සාමිත ප්‍රීතිපටි සංවේදී සමාදාලා අර මේ දාලා ලියන්න පුළුවන්. ලිටෝ දාලා. ඊළ පස්සේ හරි ගස ගන්න. ඊට පස්සේ සුඛපටි සංවේදී. සුඛපටි සංවේදී කියන්නේ සුවය ඇති කරවමින්. දැන් ප්‍රීතියයි සුවය දෙකක් නේ. අපි කලිනුත් මේවා ඉගෙනගෙන තියෙනවා.
ප්‍රීතිය සුඛය දැනෙන්නේ කයට දැනෙනවා සුවයක් දැන් භාවනා කරන අවස්ථාවේදී මේ ප්‍රීතිය සුවය දැනුණාට පස්සේ කෙනෙකුට එතනට ඇලෙන්න පුළුවන් අපේ සිත හරි අමුතුයි අපි ඒ සැපයට ඇලෙනවා සුවයට ඇලෙනවා එහෙම වුණොත් භාවනාව අසාර්ථක වෙනවා එතනින් ඊට පස්සේ උපේක්ෂා සාගතව මේ හැමතැනදීම හික්මෙන්න ඕන හික්මනවා කියන්නේ ඒක තමයි ප්‍රීතිපද සංවේදී මම මෙච්චරතර දැන් මේ භාවනාව කරා මට දැන් හරි සුවයක් දැනෙනවා මට හරි සතුටක් දැනෙනවා කියලා මේ ගැන ඇලෙන්න හොඳ නැහැ මේක ගැන එහෙම හිතන්න හොඳ නැහැ සියුම් සතුටක් ඉතින් දැනෙනවා සියුම් ප්‍රීතියක් දැනෙනවා ඒ අනුව හික්මෙනවා ඊළඟ කාරණේ තමයි චිත්ත සංඛාර පටිසංවේදී ඒ වේදනා සංඥා කියන චිත්ත සංස්කාරයන් දැනගනිමින් හික්මෙනවා දැනගනිමින් ආශ්වාස කරමින් හික්මෙනවා ආශ්වාස කරමි කියලා හික්මෙනවා ඊට පස්සේ චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති මේක එක පේලියක් ලියාගත්තම අනිත් එක ටක් ගාලා කෙටියෙන් සටහන් කරන්න පුළුවන්. ගෙදර ආයි පස්සේ හොඳට සටහන ලියා ගන්න. මේක මේ දිගටම බලනකොට මේක හරි අමාරු නෑ. හරි ලේසි. හරිම ලේසි. ඒ රටාව තමයි අපි ඉගෙන ගන්න ඕන. මේක තියෙන රටාව. ඒකට මෙතන පාඩම් කරගන්න සුළු දෙයක්. ඊළඟට තියෙන්නේ පස්සම්භයං චිත්ත සංඛාරං. ඒ කියන්නේ අර ඉස්සලගේ කාය සංස්කාර නේ මෙතන චිත්ත සංකාර. චිත්ත සංකාර සංසිඳුවමින් ආශ්වාස කරනවා කියලා හික්මෙනවා. චිත්ත සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරනවා කියලා හික්මෙනවා. බලන්න කය සිත එහෙම යන්නේ. සංකාර කිව්වේ චිත්ත සංකාර සිතටම සම්බන්ධයි. වේදනා සංඥා කියන වගේ සංකාර චිත්ත සංකාර ඒවා ඇති කරමින් ඉක්මනවා හුස්ම ගන්නවා කියලා ඉක්මනවා ඊට පස්සේ චිත්ත සංකාර සංසිඳුවමින් අර සංසිඳු වෙන අවස්ථාව බලන්න මේ සුවදායි අවස්ථාවක් භාවනාවේදී ලැබෙන සුවදායි අවස්ථාවක් අපිට භාවනාවේදී යාත්ම වශයෙන් අපිට ආනිසංස ලැබෙනවා වගේම මේ ජීවිතේදීම අපිට සුවයක් අත්විඳින්න ලැබෙනවා. ඒකයි මේ වෙන පැහැදිලි වෙන්නේ. මේ අපි කලබල වෙලා ගත කරන ජීවිතවල සුවදායක සංස්කෘතිදායක අවස්ථා මේ. පස්සම්භයං චිත්ත සංකාර. චිත්ත සංකාර සංසිඳුවමින් ආශ්වාස කරනවා කියලා හික්මෙනවා. චිත්ත සංකාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරනවා කියලා හික්මෙනවා. දැන් මේ මෙතන චිත්ත කියලා කිව්වේ චිත්ත සංකාර කිව්වේ මතක තියාගන්න සිත නෙවි සිතේ ඇතිවන ගති. චිත්ත සංකාර වේදනා සංඥා වැනි ධර්ම. ඒතර මේ හතර මොකක්ද දෙන්නේ වේදනානුපස්සනාව. මේ හතර වේදනානුපස්සනාවට යන්නේ. බලන්න සතර සතිපට්ඨානයම මේ ආනාපාන සතියේ ලැබෙනවා. සතර සතිපට්ඨානය. දැන් මේ අපි කිව්වේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව දැන් හිම කරා. ඊළඟට තියෙන්නේ චිත්ත පටිසංවේදී අසජිත්සාමීත සික්. දෙවල ඉවරයිද? ඊළඟට තියෙන චිත්ත පටිසංවේදී අසජිත්සාමීති සික්ඛති. චිත්ත සංස්කාර සංසිඳු සිත මනාව දකිමින් චිත්ත පටිසංවේදී සිත මනාව දකිමින් සිත ගැන මනාව දකිමින් ආශ්වාස කරනවා කියලා හික්මෙනවා සිත මනාව දකිමින් ප්‍රශ්වාස කරනවා කියලා හික්මෙනවා දැන් මෙතන මේ වෙනකොට මේ උසස් අවස්ථා දැන් මතක තියාගන්න පළවෙනි අවස්ථා හතර තමයි ආධුනිකයෙක්ගේ අවස්ථා හතර. ඊළඟ අවස්ථා දැන් තවත් 12ක් තියෙනවනේ. ඒ 12ම
ආධුනික තත්ත්වයේ ඉක්මවලා ධාන වලට පැමිණෙන අවස්ථා මේවා. මගපොළොන්නසුව පැමිණෙන අවස්ථා ධාන වලින් මගපොළොන්නසුව ලබන්නට ආසන්න අවස්ථා. චිත්තපටි සංවේදී අසසිස්සාමීති සික්ඛති චිත්තපටි සංවේදී පසසිස්සාමීති සික්ඛති. සිත මනාව දකිමින් ආශ්වාස කරනවා කියලා හික්මනවා. සිත මනාව දකිමින් ප්‍රශ්වාස කරනවා කියන දැන් උසස් අවස්ථාවලට පැමිණෙමින් සිටිනවා. ඊළඟට තියෙන්නේ අභිප්‍රමෝදයන් චිත්තං අසසිස්සාමීති සික්ඛති අභිප්‍රමෝදයන් චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. මේ රටාව ඉගෙන ගන්න එතන හරි ලේසි ලියා ගන්නත් පාඩම් කරගන්න. අභිප්‍රමෝදයන් කියන්නේ මෙයාගේ දැන් තියෙන ප්‍රීතිය මේ සාමාන්‍ය ඕලාරික ප්‍රීතියක් නෙවි. උසස් ප්‍රීතියක්. ඥාන වලට ළඟා වෙච්ච ප්‍රීතියක්. ඒ ප්‍රීතියෙන් සිත සතුට අභිප්‍රමෝදයන් කියන්නේ අභිප්‍රමෝදයන්. සිත අභිප්‍රමෝදයන් කියන්නේ ඉතාමත් උසස් ලෙස සිත ප්‍රීතියට ප්‍රමෝද්‍ය භාවයට පත් කරමින් එයා ආශ්වාස කරනවා කියලා හික්මනවා ප්‍රශ්වාස කරනවා කියලා හික්මනවා. ඊට පස්සේ අවස්ථාව සමාදාහං චිත්තං සමාදාහං චිත්තං අසසිස්සාමීති සික්ඛති. සිත අරමුණේ සමකොට තබමින් දැන් අරමුණෙන් මේ වෙන් වෙන්නේ නැහැ. අරමුණෙන් වෙන් වෙන අවස්ථා දැන් උගා පව් කළා. දැන් මෙයාගේ සිත බොහොම සංසුන් ස්වභාවයට සිත නිසාම කය සංසුන් ස්වභාවයට පත් වෙමින් තියෙන්නේ. සිත අරමුණේ එක කරගෙන සමකොට දකිමින් ආශ්වාස කරනවා කියලා හික්මනවා. සිතේ ආකාරයට සිත අරමුණේ සමකොට තබමින් ප්‍රාශ්වාස කරනවා කියලා හික්මනවා. මේ කොහොම ආශ්වාස ප්‍රශ්වාස සම්බන්ධව තමයි මේ විවිධ අවස්ථා. හරිම උත්සාහකට නෝ විමෝචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. විමෝචයං කියන්නේ සිත නීවරණ වලින් මිදෙමින් මුදවා ගනිමින් ආශ්වාස කරනවා කියලා එයා හික්මනවා. සිත විමෝචය කියන්නේ මිදෙනවා මුදව ගන්න. මොනවයින්ද මුදව ගන්නේ? නීවරණ ධර්ම. ඒ කියන්නේ කෙලෙස්. අකුසල ධර්මනේ නීවරණනේ. කාමච්ඡන්ද ව්‍යාපාද තින්න නිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මේව තමයි නීවරණ ධර්ම. දැන් මේ දහම කියනකොට අපිට ඒ පරණ ඉගෙනගත්තු ධර්මත් මතක් වෙන්න ඕන. නීවරණ ධර්ම අවශ්‍ය නම් ලියා ගන්න. ඒ නීවරණ වලින් සිත මුදවමින් ආශ්වාස කරනවා කියලා හික්මනවා. නීවරණ ධර්ම වලින් සිත මුදවමින් ප්‍රශ්වාස කරනවා කියලා හික්මනවා. බොහොම උසස් අවස්ථාවක් දැන් තියෙන්නේ. මෙයාගේ හිතේ කෙලෙස් తాවකාලිකව යටපත් වෙන අවස්ථාව. මේ සිත මේක චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව ආනාපාන සතියේ සතර සතිපට්ඨානෙම වැඩෙන හැටි. මේක දවසකට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේක තමයි ක්‍රමය. අර පළවෙනි අවස්ථාව හතර කාලයක්ම ගත කරන්න වෙන්න පුළුවන් අපිට. සසර පුරුදු අනුව මේවා ඉක්මනට වැඩෙන අය ඉන්නවා, හිමිහිට වැඩෙන අය ඉන්නවා. ඒ කිසි දෙයකට අපි සසල වෙන්න ඕන නෑ, කලබල වෙන්නත් ඕන නෑ. ඒ තියෙන තත්වයෙන් අපි ඒක වැඩි දියුණු කරගන්න තමයි උත්සාහ කරන්න ඕන. දැන් මේ චතුස්කය ලියාගත්තනේ නේ චිත්තානුපස්සනාව. එතකොට චතුස්ක දැන් තුනක් ඉවරයි. දැන් මේක අනිවාර්යෙන්ම පස්සේ මේ පාඩම ඉවරුනාට පස්සේ හොඳට බලන්න. හොඳට බලලා හිතේ සටහන් කරගන්න. දැන් ඔය සටහන කලබලෙන් එළියන්නේ නැත්නම් ඒ සටහන ලස්සනට හදාගන්න. එතකොට හරි ලේසි. එතකොට රටාව තේරෙනවා. රටාව තේරුනාම ආයි කටපාඩම් කරනවා කියලා දෙයක්වත් නැහැ. හොඳට මතක තියන්න. පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි මැදින් හොඳටම පැහැදිලි. තෙරුවන් සරණයි. දැන් මේ කරුණ මම කියන්නේ මේ කරුණ ටික ආපහු ලියන්න. හොඳට ලියන්න. හොඳට ලියලා හොඳට කියවලා මතක තියාගත්තම ආයි පාඩම් කරන්න දෙයක්වත් නැහැ. මේ රටාව ඉගෙන ගන්න පුළුවන්. මේ දැන් තියෙන චිත්තපටි සංවේදී අභිප්‍රමෝදයන් චිත්තං
සමාදහං චිත්තං විමෝචයං චිත්තං. දැන් අසසිස්සාමීති සික්කති පසසිස්සාමීති සික්කති ඒ විදිහට යනවා. දැන් බාහන සිත චිත්ත පටිසංවේදීගෙන සිත මනාව මේ දන්නවා කියලා දැනගෙන ආශ්වාස කරනවා කියලා හික්මෙනවා. ඊළඟ සිත මනාව දැනගෙන ප්‍රශ්වාස කරනවා කියලා හික්මෙනවා. ආශ්වාස ප්‍රශ්වාස අතරෙන්නේ නැහැ. අර සිතේ අවස්ථාව තමයි වෙනස් වෙන්නේ. හරිනේ? පැහැදිලිනේ? එතකොට දැන් හතර ඒවා වැඩිද දන්නේ නැහැ මෙච්චර ඉක්මනට කියන එක නේද? අවස්ථා තුනක් දැන් කිව්වා. හතර ඒවා තුනක්. කීයද? 12ක් නේ. අවස්ථා 12. මේවට කියන්නේ මේ ෂෝඩශ අවස්ථා කියලා. ෂෝඩශ කියන්නේ 16ක් නේ. 16ක්. මේ 16න් දැන් 12ක් කිව්වා. අනිත් ටිකක් කියන්නද? 16 වෙන්න. කියන්නේ අර මේක කියන්න මැඩම් කියන්න. ඊළඟට තියෙන්නේ මොන බලන්න දැන් කායානුපස්සනාව, චිත්තා වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව තමයි මේ සාකච්ඡා උනේ. මේක මීට වඩා සාකච්ඡා වෙන්න ඕනේ. මම මේ කරුණු ටික මෙතන ජන රටාව තමයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට. ඊළඟට ඔන්න බලන්න තාමත් උසස් අවස්ථාව අනිච්චානුපස්සී අසසිස්සාමීති සික්ඛති අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී කියන්නේ මොකද? අනිත්‍ය දකිමින්. අනිත්‍ය දකිමින් ආශ්වාස කරනවා කියලා මේ හුඟක් උසස් අවස්ථාව මේවා මම ඒක පස්සේ විස්තර කරන්නම් මේ මොනවද කියන එක. අනිත්‍ය දකිමින් ආශ්වාස කරනවා කියලා හික්මනෝ. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරනවා කියලා හික්මනෝ. ඊට පස්සේ විරාගානුපස්සී අසසිස්සාමීති සික්ඛති විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. විරාගය දකිමින්. ඒ කියන්නේ ආශාව නැති කිරීම. අමුගේ සිතේ ආශාව නැති කිරීම දකිමින්. මේ උසස් අවස්ථා මේක ලේසි පාසු අවස්ථාවක් නෙවෙයි. ඊටමත් උසස් අවස්ථාව ආනාපාන සතියෙන් ලැබෙන විරාගානුපස්සී ආශාව නැති කිරීම දකිමින් විරාගය දකිමින් ආශ්වාස කරමින් හික්මනවා. විරාගය දකිමින් ප්‍රශ්වාස කරමින් හික්මනවා. ඊට පස්සේ නිරෝධානුපස්සී මොනවා නිරෝධය දකිමින් කෙලස් නිරෝධය යනුම කෙලස් නැතිවීම නිරෝධය දකිමින් ආශ්වාස කරනවා කියලා හික්මනවා. නිරෝධය දකිමින් ප්‍රශ්වාස කරනවා කියලා හික්මනවා. ඊට අවස්ථාව ඊළඟට එන්නේ පටිනිස්සග්ගානුපස්සී අසසිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එමයි කියන්නේ මේක තමයි බුදුරජාණන් වහන්සේ අන්තිම දේශනා කරන්නේ. විදර්ශනාව හා මාර්ගය දකින්න. දැන් මේ ගොඩාක් උච්ච අවස්ථාවකට පත් වෙලා තියෙන. අනිත්‍ය දැක්කා, විරාගය දැක්කා, නිරෝධය දැක්කා. දැන් විදර්ශනාව හා මාර්ගය. එයා ආපු මාර්ගය මොකද්ද? මාර්ගය ඊළඟට මේ ආරියෂ්ඨාංග මාර්ගය. ඊළඟට විදර්ශනාව පටිනිස්සග්ග භව. මේ දකිමින් ආශ්වාස කරනවා කියලා හික්මනෝ. ප්‍රශ්වාස කරනවා කියලා හික්මනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවං භාවිතා කෝ භික්ඛවේ ආනාපාන සති. මෙන්න මෙහිම භාවනා කරන කර්මස්ථානය තමයි ආනාපාන සති කියලා කියන්නේ. ඒවං බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. බුදුරජාණන් වහන්සේගේ වචන නේද? මේක බහුලී කත කිරීමෙන් බොහෝකට වැඩිවීමෙන් මහානිසංස ඇති වෙන උසුම් නිවන දක්වාම යන්න පුළුවන්. ඒකයි මතක මේක තව විස්තර කරනවා. තව ගොඩාක් අපිට විස්තර කරන්න තියෙනවා. මේ දැන් මේක මතක තියාගන්න. මේක තමයි ෂෝඩශ ආකාරය. ආනාපාන සතිය අපි හුස්ම ගැනීම හුස්ම පිට කිරීම 16 ආකාරයකට සිදු කරන බව. මේක මේ ටක් ගාලා එක දවසෙන් පැයෙන් දෙකෙන් කරන දේවල් නෙවෙයි. නමුත් අපි ඉගෙන ගන්න මේ කරුණු ටික අපි ඉගෙන ගන්නවා. එතකොට මේ 16 මතක තියාගන්න. පළවෙනි 4 තමයි ආධුනිකයෙක්ගේ. මුලින්ම ආනාපාන සතිය වඩන ආධුනිකයාගේ తত্ত্বය තමයි පළවෙනි 4. ඊළඟට තව තිබුණේ ඊළඟ 4 වේදනානුපස්සනාව, ඊළඟ 4 චිත්තානුපස්සනාව, ඊළඟ 4 ධම්මානුපස්සනාව.
කාය චිත්තේ කාය වේදනා චිත්ත ධම්ම කියන අවස්ථා හතර දැන් මේ හතර මෙනෙහි කරමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම තමයි ආනාපාන සති භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දැන් මුල හතර තමයි ආධුනිකයාගේ අවස්ථාව. ඒ හතරෙන් එයාගේ ලොකු තත්යකටපත් වෙනවා. ඒ හතර කළ ඉවරනකොට. අන්න ඊට පස්සේ තමයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වැඩෙන්නේ. එතකොට මේ මුල් හතර මුල් තුනක් තියෙනවනේ. ඒ චිත්තානුපස්සනාව දක්වා කොටස් 12. ඒ කියන්නේ චතුස්ක තුනයි. මේවා සමත විදර්ශනා මිශ්‍රයි මේ භාවනාව. සමත විදර්ශනා මිශ්‍රයි. දැන් හතරවෙනි අවස්ථාව සම්පූර්ණ සුද්ධ විදර්ශනා. සුද්ධ පිරිසිදු විදර්ශනා භාවනාව. මෙතනින් අපිට ඊට වඩා අපි අද මෙතනින් නවත්තමු. මේ 16 ආකාරය හොඳට මතක තියාගන්න. මේ 16 ආකාරය පාඩම් කරන්න. අමතු නැහැ දීගං රස්සං හොම තියෙන්නේ සබ්බකාය පටිසංවේදී පස්සම්බයංකාර සංකාර. ඒ හතර මුල්ම ආනාපාන සති භාවනාව වඩන තැනැත්තාට තියෙන අපි කරන්න ඕනේ ඒක තමයි මුල්ම අය. මේක පහු කරපු අයත් ඉන්නව ඕන තරම්. ඊළඟ 12 ධානලාභීන්ට තියෙන්නේ. ධානලාභීන් මේ මම කිව්වනේ නීවරණ දැනගෙන විතරමනේ පීඨගෙන ධාන පීඨෙන් සිත සතුට කරගෙන සිත දැනගෙන ඒ විදිහට අපි චිත්තානුපස්සනාවේදී කියලානේ. දැන් මේ වේදනානුපස්සනාවත් මේවා ධාන අවස්ථා. ඒවා උතාමත් වැදගත් අවස්ථා. මේවා අපි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තම තමයි අපිට මේ ධර්මයේ පිළිබඳ ලොකු සතුටක් දැනෙනවා. ලොකු සුවයක් දැනෙනවා. මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ධර්ම කොච්චර ප්‍රායෝගිකද, කොච්චර ක්‍රමානුකූලද. අපි දන්නවා මේ ආනාපාන සතිය ඔස්සේ තමයි අපි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. සියලු බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ මේ ආනාපාන සතිය ඔස්සේ භාවනාව වඩලා තමයි. බුදුරජාණන් වහන්සේ සසර පුරා මේවා පුරුදු පුහුණු කරා. ඉතින් අපිත් කරන්නේ ඒ වගේම කාරණයක් තමයි. අපි ඉතින් අපේ එක අපේ බෝධි තියෙනවනේ ප්‍රාර්ථනා කරන ඒවට මේ හැම දෙයකම ආනාපාන සති භාවනාව ඉතාමත් වැදගත් වෙනවා. ඒකයි උන්වහන්සේ දේශනා කරේ ඒවම් බහුලීකතා මහපලා හෝති මහානිසංස. ආයේ කාටවත් මුකුත් කියන දෙයක් මෙතන නැහැ. මහත්ඵල මහානිසංස ලැබෙන භාවනාවක් තමයි ආනාපාන සතිය. මේක තව ගොඩාක් විස්තර තියෙනවා කතා කරන්න. අපි ඊළඟ දවසේ තව සාකච්ඡා කරමු. එතකොට සාමාන්‍යයෙන් දැන් 5 ඉඳන් 8 වෙනකන් දෙවෙනි කොටස කොයි අයෙන්ටද සාමාන්‍ය මුල කොටස ආධුනිකයන්ට කිව්වා. තුන්වෙනි කොටස ධානලාභීන්ට. දෙවෙනි කොටස ඉඳලම ධානලාභී. ධානය. මේ ඒ කියන්නේ මුල් තුනම ධානලාභී. එතකොට මුල් එක තමයි අපි ආධුනික තත්වය. ඉතින් ආධුනික තත්වෙනුත් ධ්‍යාන ලබන්න පුළුවන්. ඊළඟට ඒව කෙලින්ම මේ නිවන කරා යොමු වෙන අවස්ථා. එතකොට මේ හතරවෙනි අවස්ථාව විශේෂයි. බලන්න අර අනිච්චානුපස්සී අනිත්‍ය දකින්න ඕනේ. අනිත්‍ය දකින්නවා කියන්නේ අනිත්‍ය තුනම දකින්න. විරාගය දකින්න, නිරෝධය දකින්න. එතකොට ඒ කියන්නේ මේ අන්තිම උච්චම අවස්ථාව මගඵල නිවන් සුව ලබන අවස්ථාව. එතකොට හතරවෙනි අවස්ථාව සුද්ධ විදර්ශනාව. මුල් තුන, ඒ කියන්නේ හතරවෙනි චතුස්කය. මුල් චතුස්ක තුන සමත විදර්ශනා දෙකම සම්මිශ්‍රව වලට තැන. දැන් පැහැදිලි නේද මේක? සමාජ පාලියෙන් කිව්වේ මොකක්ද ලේසියට තමයි. කියන්නත් ලේසි, අපිට ඉගෙන ගන්නත් ලේසි. ඉතින් මම ඒක පාලිය සිංහලෙන් පැහැදිලි කිව්වනේ සිංහලෙන් තේරුම් ගන්න. සිංහලෙන් ලියන්න පුළුවන් ප්‍රශ්නයක්ම නැහැ. එහෙනම් නවත්තමු නේද? බොහොම පිං භාවනාවක් වගේම මේ හිත සංසුන්ව අහගත්තා. තෙරුවන් සරණයි. ඇත්තටම මේ භාවනාව මේ අවස්ථාවේ දැන් අපේ කුසල් සිත් වැඩුණේ නේද? මම කියන මත වගේ සියලුම ඔබ දෙනාගේම මේ කුසල් සිත් වැඩුණේ.
ඉතින් මේ කුසල අපි පළමුවම අපි අනුමෝදන් කරමු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ තමයි මේ සම්බන්ධව අනුග්‍රහය අනුශාසනාව ඇතිව අපිට මේ අවස්ථාව ලැබලා දීලා තියෙන්නේ. ඒ නිසා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරව භක්තිය පූජා කරමින් පළමුවම පුණ්‍යානුමෝදනා කරනවා. උන්වහන්සේට නිදුක් බව නිරෝගී බව කායික මානසික සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ ශාසනික අධ්‍යාශයන් සියල්ලක්ම සමෘද්ධ වේවා, උතුම් නිවන් සුව සමෘද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. සියලු දෙවියෝ මේ අපි රැස් කරගත් කුසල් අනුමෝදන් වී උතුම් නිවන් සුවය සාක්ෂාත් කරගනිත්වා. අප හැමගේම සියලුම මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වී සුවපත් බවට පත් වෙත්වා, උතුම් නිවන් බවට පත් වෙත්වා, නිවන් සුවයට පත් වෙත්වා. සාදු. අප හැම දෙනාටම උදව් උපකාර කළ හැම දෙනාටම සාවධානව මේ සම්බන්ධව මට යම්කිසි අදහස් දක්වමින් මගෙන් මේ ඒ කරුණ මට මාව ඉදිරිපත් කිරීමේ ශක්තියක් ඇති කර ඔබ හැම දෙනාටම විශේෂයෙන්ම මේ අපේ මංගල මහත්මයාට මට උගාක් උදව් කරනවා මේ අවස්ථාවේ. එතුමාටත් උදව් කර හැම දෙනාටම තුම් ශක්තියින් ධර්මාවබෝධය, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය, ධර්මාවබෝධිකමින්ම සැලසේවා, උතුම් නිවන් සුව අවබෝධ වීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු. තුන්වන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමීට තෙරුවන් සරණයි. පතන්න අවබෝධයකින් සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවෙන් උත්තරීතර වූ අමා මහ නිර්වාණයම අවබෝධ වේවා කියලා මම ඊපසිත ප්‍රාර්ථනා කරනවා. අනිත් සියලු දෙනාම වෙනුවෙන් තෙරුවන් සරණයි. දේවදී ගාච වේවා. තෙරුවන් සරණයි.